තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව අප සූදානම් අද දවසේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නට. කොළඹ වෛද්‍යපීඨ බෞද්ධ ශිෂ්‍ය සංගමයේ විදියට අද දවසේදී අපි තවත් සුවිශේෂී කර්තව්‍යයක ආරම්භය සනිටුහන් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. වෛද්‍ය පීඨ බෞද්ධ සංගමයේ විදියට දීර්ඝ කාලයක් තිස්සේ අපි සමාජීය සත්කාර වැඩසටහන් කීපයක්ම දියත් කොට තිබෙනවා. වස්සාන දීවර කියන්නේ ඒන් එකක්. මෙවරත් අපි සූදානම් ආනමඩුව දියුල්ලව ගම්මානයේ තෝරාගත් පාසලක් වෙනුවෙන් භෞතික සම්පත් දියුණු කරන්නට, දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්නට සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය උපනංවන්නට අවශ්‍ය සියලු වැඩ කටයුතු මේ වන විටත් සූදානම් කර අවසానයි. මේ වැඩසටහන් සියල්ල අතරතුර තමයි අද දවසේදී අපි බෞද්ධ සංගමයේ විදියට අපේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් විශේෂ ධර්ම සාකච්ඡා වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යන්නයි සූදානම් වෙන්නේ. හි මුල් පියවර තමයි අද දවසේදී මේ විදියට තබන්නට සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ අධ්‍යාපනයට බුදුදහම කොහොමද අප දායක කරගන්නේ කියන මාතෘකාව ඔස්සේ මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට. ඉතින් ඒ සඳහා අද මෙම ධර්ම සාකච්ඡාවට මෙහි සපමිනි අපගේ ආරාධනෙන් මෙහි සපමිනි විද්‍යා කුලපති ජස්ටින් මහතා ඉතාමත් ගෞරවයෙන් වෛද්‍ය පීඨය වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම වෛද්‍ය පීඨ බෞද්ධ සංගමේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය වසන්ත ගුණතුංග ගුරු පියාණන්ද වෛද්‍ය පීඨ බෞද්ධ සංගමේ අනුශාසක මහාචාර්ය කුසුම් ඩියාබ්‍රෝ ගුරු මෑණියන්ද ඉතාමත් ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම වෛද්‍ය පීඨ බෞද්ධ සංගමේ ආරාධනෙන් මෙහි සැපමිනි අපේ වෛද්‍ය පීඨයේ සියලුම ගුරු මෑණිවරුන් මේ අවස්ථාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් ධර්ම සාකච්ඡාවේ ආරම්භය සනිටුහන් කරමින් මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා කොළඹ වෛද්‍ය පීඨ බෞද්ධ ශිෂ්‍ය සංගමේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය වසන්ත ගුණතුංග ගුරු පියාණන්ට මෙම ධර්ම සාකච්ඡාව ඉදිරියට කරගෙන යාම සඳහා. බොහොම ස්තුතියි. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. මම පළමු කොටම අගය කරනවා මේ වගේ වැඩසටහනක් පටන් ගත්ත එක ගැන බෞද්ධ ශිෂ්‍ය සංගමයේ නිලධාරි මණ්ඩලයට. ඔබ සියලු දෙනා ඉතා විශාල වැඩ ප්‍රමාණයක් කරනවා. අවුරුද්දක් පාසා විශාල වැඩ ප්‍රමාණයක් කරා. නමුත් අපි දැකපු එක කාරණයක් තමයි අධ්‍යාත්මික වර්ධනයට, තමන්ගේ අධ්‍යාත්මික වර්ධනයට සහ අනිත් අයගේ අධ්‍යාත්මික වර්ධනයට පිටුවහලක් වෙන විශේෂ යමක් කෙරුන්නේ නැහැ. මල් පහන් පූජා කළා, වෙසක් කෝඩු හැදුවා, වෙසක් උත්සවයට අවශ්‍ය සියලුම දේවල් කරා. නමුත් ඊට වැඩිය එහා යන්න ඕන කියන එක තමයි අපේ අදහස තිබුණේ. මොකද බුදුරජාණන් වහන්සේ අපිට යමක් ඉගැන්නුවා. ඒ උගන්වපු මාර්ගයේ අපි යන්නේ නැත්තම් වෙන දේවල් කරාට ඒවා මදි. ඒක නිසා මම සහ අපි ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා ආරාධනා කළා මලින්දු ඇතුළු මේ සංවිධායක මණ්ඩලයේ කට්ටියට, ඒ දූලට පුතාලට අපි කළ යුතු තවත් යමක් තියෙනවා. ඒ අනුව තමයි ඔවුන් මේක සංවිධානය කළේ, ධර්ම සාකච්ඡාව සහ භාවනා වැඩසටහන. එතකොට මේක බොහොම හොඳ දෙයක්. මේක මාසයක් පාසා කරන්න තමයි සංවිධානය කරලා තියෙන්නේ. ඒකත් බොහොම හොඳ කාරණාවක්. දැන් වස්සාන දීවර වගේ සමාජ සත්කාරයන් එක අන්තයකින් යන ගමන් ඒකත් නිකන් ස්ට්‍රීම් එකක් වගේනේ. දැන් ඊට පස්සේ මේ අධ්‍යාත්මික පැත්තෙන් යන ස්ට්‍රීම් එකත් යන්න ඕන. එහෙම නැත්නම් ඒ දෙක සමබර වෙන්නේ නැහැ. අපි අන්තිමට සියලුම දේවල් කරලා අපිත් පෘථග්ජනය වශයෙන් මේ විශ්වවිද්‍යාලයෙන් පිටත් වෙලා එළියට ගිහිල්ලා වැඩක් නැහැ. බෞද්ධ සංගමයක් තිබුණා කියලා අපිට පිටුවහලක් වෙලා නැහැ. අපි ඒකෙන් මිදෙන්න ඕන. ඒකේ අරමුණ ඇතුව තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. වැඩසටහනේ පෙළගැස්ම මම පොඩ්ඩක් සඳහන් කළොත් මුලින්ම මේ වගේ පොඩි හැඳින්වීමක් කළා. ඊට පස්සේ අපි මේ අපේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි ජස්ටින් කුලපති මහත්මයාට ආරාධනා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය පොඩ්ඩක් විස්තර කරලා දීලා
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රායෝගික පැත්ත මොකක්ද කියන එක පොඩ්ඩක් විස්තර කරලා දීලා ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්බන්ධ වෙච්ච විදර්ශනා භාවනාව වඩන්නේ කොහොමද කියලා දීලා ඒ භාවනාවේ ඔබ පිහිටවන්න පිහිටවලා යම් කිසි වෙලාවක් භාවනා කරවන්න කියලා. ඊට පස්සේ ඒ භාවනාව අවසන් වුණාට පස්සේ ඔබ අත්දැකපු දේවල් ඒ භාවනාව තුළදී සාකච්ඡා කරන්න අවස්ථාවක් තියෙනවා විනාඩි 10ක් 15ක් විතර. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා කොහොමද මේ බුදුදහම අධ්‍යාපනයට සම්බන්ධ වෙන්නේ කියලා. අධ්‍යාපනයට කොහොමද පිටුවහලක් වෙන්නේ මේ මාර්ගයේ ගියොත් කියන එක. ඒක පොඩ්ඩක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඔබට නොඑක් ප්‍රශ්න තියෙයි. මම දන්නවා දැනටමත් ප්‍රශ්න ටිකක් එකතු වෙලා තියෙනවා. බුදුදහම සම්බන්ධයෙන් බුදුදහමේ බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ මොනවද කියන එක සම්බන්ධයෙන් සහ ඒවයි ප්‍රායෝගිකව කොහොමද අපි පිළිපදින්නේ කියන එක හා සම්බන්ධව සහ සාමාන්‍ය ජීවිතේට අපි කොහොමද මේවා ආදේශ කරන්නේ ආදේශ වෙන්නේ කොහොමද සහ අධ්‍යාපනයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන ඒවෙන් ඕනම එකකින් ඕනම ප්‍රශ්නයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් සාකච්ඡා කළා निराकरණය කරගන්න පුළුවන්. එතකොට ඒ කොටස තමයි පෙළ ගැස්මේ ඊළඟ එක. එතනින් අපි අවසන් කරනවා ඉතුරු වෙච්ච දෙයක් අපි ඊළඟ මාසේ පුළුවන් අපිට සාකච්ඡා කරන්න. ඉතින් කුලපති මහත්තයා ගැන වචනයක් සඳහන් කරන්න ඕන. දැන් ආබ්‍රූ මැඩම් ගැන නම් ඔයගොල්ලෝ දන්නවා. මේ ස්ටාෆ් එකේ ඉන්න නිසා සෑහෙන දේවල්. දැන් කුලපති මහත්තයා මේ අභ්‍යාසය ඔයගලන්ට කියලා දෙන්නේ ඒ අභ්‍යාසය ප්‍රගුණ කළා. ඒ අභ්‍යාසයෙන් සෑහෙන ඉහළට ගිහිල්ලා කෙලින්ම කිව්වහම ඉවරයි මාර්ගඵලලාභී කියලා මම කියන එයින් එහා කියන්නේ කොතනද කියලා ඔබ එතෙන්ට ගිහිල්ලා අඳුර ගන්න පුළුවන් තත්ත්වයට ආවහම ඒක දැනෙයි ඔබට. එතකොට එහෙම ඒ දැන් මේ සාකච්ඡා කරන සියලුම දේවල් සඳහන් කරන සියලුම දේවල් අත්විඳපු දේවල් පොතෙන් බලලා කටපාඩම් කරලා අවිල්ලා කියනවා නෙමෙයි. ඒක නිසා ඔබට පුළුවන් ඕනම ප්‍රශ්නයක් ඒ සම්බන්ධයෙන් අහන්න. ඒ ඕනම ප්‍රශ්නයකට ඔබට පිළිතුරු ලැබෙයි. එතකොට අපි මේ පැනල් එකේ ඉන්න අයයි සහ තව ඔඩියන්ස් එකෙත් ඉන්නවා මේ භාවනාව ප්‍රගුණ කරපු අය. ඒක නිසා ඔබට සම්පත්දායක වෙන්න උන්ට සුදුසුකම් තියෙනවා. ඒ වචනෙත් සමගම ඔබට මේක සංවිධානය කිරීම පිළිබඳ නැවතත් ඒක අගය කරමින් කුලපති මහත්මයාට බාර දෙනවා ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගය ඔබට කියලා දෙන්න සහ ඒ භාවනාවේ පිහිටුවන ලෙස. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. වාසනාවන්ත භාග්‍යවන්ත දූ දරුවනි. ඇත්තටම අපි බෞද්ධයන් විදියට අපි මෙතෙක් දැනගෙන දෙයක් තිබුණා. ඒ කියන්නේ දැනගෙන තියෙනවා අපි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා අපිට ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ අපි දැනුවත් වෙලා තියෙන එකේ අපි ආමිෂයේ පැත්ත විතරයි. ඒ වුණාට ඊට එහාට ගියපු ප්‍රතිපත්ති පැත්තක් තියෙනවා. නැත්නම් ප්‍රතිපත්ති පූජාවක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්න දේ තුලින් අපි වැඳුම් පිදුම් කරත් මොන දේ කරත් අපි ආධ්‍යාත්මික ඒ කියන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් අපි ඉගෙනගෙන තියෙන මේ වගේ දේවල් කරන්න කියලා. නමුත් අරක විදියට ආධ්‍යාත්මික පැත්තෙන් අපි දැනගත්ත දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඇත්තටම මේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මේ මිනිස්යන්ට නැත්තම් මේ දුක් විඳින සත්වයන්ට ඒ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයාගන්න. ඉතින් අපි දැනුවත් වෙලා තියෙනවා සාරාංශකේය කල්පලක්ෂය පාරමී පුරලා තමයි බුදුරෙක් ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මොනවද මේ කරලා තියෙන්නේ? මොනවද මේ මිනිස්යන්ට කියලා දෙන්නේ දුකෙන් නිදහස් වෙන්න කියන එක පැත්ත අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට නැත්නම් දහම් පාසල් යනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දෙයක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඒක නාමිකව ඒ කියන්නේ පද 8ක් අපි කටපාඩම් කරලා මේ හැමෝම මේ ඇත්ත මේ දරුවෝ දන්නවා ඇති. එතකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එකේම තියෙන මාර්ගය කියලා දෙයක්. එතකොට මේ මාර්ගයක් නම් අපි මේ මාර්ගයේ ගියොත් තමයි අපිට යම් දෙයක්
ලබා ගන්න පුළුවන් වෙන්නේ. මාර්ගය කියන්නේ පාරක් කියන එකනේ. ඒ කියන්නේ නිවන් දකින්න තියෙන නැත්තම් මේ මම කියන එකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. මොකටද මම කියන එකෙන් නිදහස් වෙන්නේ? මේ දරුවන්ට තේරෙනවත් ඇති සමහර විට, සමහර විට නොතේරෙනවත් ඇති. මේ දුකක් මම කියන පුද්ගලයා අතරේ ලොකු දුකක් තියෙනවා. මේ දැන් තේරුනේ නැති වුණත් ඒ දුක තමයි අපිට ඉපදුණු දවසේ ඉඳලා මොහොතින් මොහොත අපි වයසට යනවා. ඒ කියන්නේ වයසට යනවා කියන්නේ එකපාරටම කොණ්ඩේ දිලා ඒ වගේ වෙනව නෙවෙයි. ඒ කියන්නේ අද ඉපදුණු දරුවා හෙට වෙනකොට දවසක් වයසට ගිහිල්ලා. දැන් මේ දරුවෝ අවුරුදු 25ක් 30ක් ඒ කියන්නේ ඒ ගානට වයසට ගිහිල්ලා. ඒක ටික ටික සිද්ධ වෙනවා. එතකොට මේ සිද්ධ වෙන වයසට යන අතරතුර අපිට එක එක જાතිය ලෙඩ හැදෙනවා. ගණනෙන් බැලුවොත් 400ක් විතර ලෙඩ තියෙනවා. 90ක් රෝග 99ක් ආදී 203 අතුරු ආන්තරා කියනකොට 400ක් වගේ මේ එක එක අතුරු ආන්තරා ලෙඩ රෝග ව්‍යාධි තියෙනවා. එතකොට මේවයිනුත් අපි දුක් විඳිනවා අපිට තේරෙන්නේ නැහැ ඇත්තටම දුකක් කියලා. ඒ තේරෙන්නේ නැතුව අපි ජීවත් වෙනවා මේකට එක එක විසඳුම් හොය. ඊට පස්සේ ඒ හොය ගියත් අවසානයේ මොකද වෙන්නේ අපිට මේකට විසඳුමක් හොයාගන්නත් බෑ. අන්තිමේදී අපි කවුරුත් මැරිලා යනවා. මැරිලා ගිහිල්ලත් අයිමත් අපේ බුද්ධ ආගමේ විදිහට අපේ ආගමේ විදිහට ඊළඟ භවයක අපි අයිමත් ඉපදෙනවා. සමහර වෙලාවට මිනිස්සු වෙන්නත් පුළුවන් නැත්නම් අනිත් ලෝකවල යම් සත්වයක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ තත්වයේ ඉපදුනත් අපි දුක් විඳින එක තමයි වෙන්නේ. දිගින් දිගටම දුක් විඳිනවා. එහෙනම් දිගින් දිගටම දුක් විඳිනවා නම් මේ දුකෙන් නිදහස් වෙන්න තමයි මේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා අපිට යම් දෙයක් උගන්වනවා. අධ්‍යාපනයේ පැත්තෙන් අපි අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් උන්වහන්සේ අපිට උගන්වලා දෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අපි කොහොමද කරන්න ඕනේ? මේ මාර්ගයක් නම් අපි ගමන් කරන්න ඕනේ. මේ මාර්ගයේ ගමන් කරොත් තමයි මෙන්න මේ දුකෙන් නිදහස් වෙන කියන තැනට අපිටපත් වෙන්න පුළුවන්. ඒකට උන්වහන්සේගේ වචනින් නමක් දැම්මොත් නිවන කියලා නිවන් දකින්න පුළුවන් කියලා සදාකාලික සැපයක් තියෙන තැනකට යන්න පුළුවන් කියලා අපි අහලා තියෙනවා. හැබැයි අපි ගිහින්නේ ඒකට යන්න නම් අපිට අනිවාර්යයෙන්ම අර උන්වහන්සේ හොයාගත්ත ආර්ය අෂ්ටාංග මාර්ගයම ගමන් කරන්න ඕන. ඒක ඉතින් අපි පොඩි කාලේ ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගේ පාඩම් කරාට මේ වයස වෙනකොලොත් අපි ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කරලා නැහැ. එහෙනම් මාර්ගය දැනගෙන විතරයි තියෙන්නේ. මාර්ගයේ ගමන් කරලා නැහැ ප්‍රායෝගිකව. ඉතින් ඇත්තටම අපි දුක් විඳින මිනිස්යන් විදියට අපිට මේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගය හරියාකාරව දැනගෙන ඒ මාර්ගයට අවතීර්ණ වෙලා ඒ මාර්ගයේ ගමන් කරොත් අපිට පුළුවන් අන්නේ සදාකාලික සැප තියෙන තැනට යන්න. ඉතින් ඒකට තමයි ප්‍රායෝගිකව ආර්ය අෂ්ටාංග මාර්ගය කියන අංගයට එකතු කරගත්ත අභ්‍යාසයක් අපි කරන්න ඕන. ඉතින් මම මේ දරුවන් දෙරියන අද මේ පුතාලා දූලා අපි මම මේ මාර්ගයේ පිහිටවනවා. එතකොට අපිට කරනකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කොහොමද? ඒක කොහොමද අපි ප්‍රායෝගිකව වඩන්නේ කියන එක. එතකොට අපි දන්නවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි කියලා අංග 8ක් තියෙනවා. මේ අංග 8 එකතු කරගෙන එකක් කරගත්තොත් අපිට ප්‍රායෝගිකව කරනවා නම් ඒක කොටස් 3කට බෙදා ගන්න පුළුවන්. බෙදාගෙන එකක් කරගන්න පුළුවන්. ඒ කොටස් 3 තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් 3කට තව අඩු කරගන්න පුළුවන්. 8 කොටස් 3කට අඩු කරනවා. ඒ කොටස් 3ට අඩු කරලා ඒකත් එකක් කරගන්න නම් ඒ එක කර ගැනීම Tamanට කරන්න පුළුවන් දෙයක්. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ 8 ආකාරයකට අත්හැරීම. මොකද අපි යම් දෙයක් රැස් කරනවා නම් එකතු කරගන්නවා නම් අපි ඒ තුලින් හැමදාමත් කරන්නේ දුක් විඳින එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි අම්මා තාත්තා එකතු වෙලා තියෙනවා. අපි තව දේවල් බඩු ආහිර ආදී එකතු කරගන්නවා. තව ඥාති හිත මිත්‍රාදීන් එකතු කරගන්නවා. ඒ අයට යම් කරදරයක් වුණත් අපි එකතු කරගත්ත බඩු ආහිර ආදියට මොනවා හරි දෙයක් වුණත් අපි ඒ වෙලාවෙත් හිතෙන් දුක් විඳිනවා. ඉතින් හිතෙන් දුක් විඳින්නේ මොකද? අපි මේ එකතු කරගන්න දේවල් වලට කැමැත්ත නිසා, ආශාව නිසා. එතකොට මේ එකතු කරගන්න දේවල් වලට තියෙන කැමැත්ත අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේදී එක් කරගන්න පුළුවන්. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය තුලදී අපි කරන්නේ මේ එකතු කරගන්න උදව් වෙන රූප 15ක් තියෙන ශේෂ්ත්‍ර තුනක් මුල් කරගෙන. මේ රූප 15න් හිත අයින් කරගන්න
කරන අභ්‍යාසයක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාව තුළදී කරන්නේ. එතකොට ඔය අංග 8ම නාමිකව සඳහන් වුණත් අපි ප්‍රායෝගිකව කරන්නේ මේ හිතයි රූපයි කියන මම කියන පුද්ගලයාගේ හිතයි රූපයි කියන දෙක වෙන් කරගන්නවා. හිත තමයි මේ රූපයක එකතු වෙන්නේ. හිත තමයි මේ රූපයක එකතු වෙලා දුක් විඳින්නේ. එහෙනම් අපිට දුකෙන් නිදහස් වෙන්න නම් හිත මේ එකතු වෙන රූපත් වලින් නිදහස් කරගන්න ක්‍රමයක් තියෙන්න ඕන. එතකොට මොනවද මේ රූප කියන එකත් අපි දැනුවත් වෙන්න ඕන. මේ සෑම සියලු දිනාටම මේ පේන මම කියන පුද්ගලයෙකුට තියෙන ඇස් කන් නාසය දිව ශරීරය කියලා කොටස් පහක්. ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රයන් පහක් තියෙනවා. ඇස් කන් නාසය දිව ශරීරය කියලා. එතකොට මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන කොටස් පහත් එක්ක එකතු වෙනවා. මේක ඇතුලේ තියෙන හිත කියන එක. නැත්තම් මනස කියන එක මේ ඇහැ කන නාසය දිව කයත් එක්ක එකතු වෙනවා. එකතු වෙලා මොනවද කරන්නේ? ඒ එකතු වීම තුලත් අපි දුක් විඳිනවා. අපිට ඒක තේරෙන්නේ නැහැ. මේ දරුවන් ටික දවසක් මේ කරනකොට අභ්‍යාසය කරනකොට තේරෙයි ඒවා පැහැදිලි කරගෙන අහනකොට ප්‍රශ්න අහනකොට නැත්තම් මේ දරුවන්ට ඒක විසඳුමක් කරගන්න පුළුවන්, බේර ගන්න පුළුවන්. එතකොට ඇහැ කන නාසය දිව කය කියන පහට හිත ගියොත් ඒ යන්නේ මොකටද? ඇහැට හිත යන්නේ බාහිර ලෝකේ ලස්සන Tamanට තපතට විඳින්න පුළුවන් රූප බලන්න. ඊට පස්සේ කනට යන්නේත් ඒ විදිහට බාහිර ලෝකේ සපතට විඳින්න පුළුවන් මිහිරි ශබ්දයක් අහන්න. නහයට යන්නේත් හොඳ සුවඳක් බලන්න. නැත්තම් ඉතින් ගඳත් හම්බ වෙනවා. ඒ විදිහට දිවට යන්නේ රස විඳින්න, කයට යන්නේ හොඳ ස්පර්ශයන් ලබා ගන්න. එතකොට එතන තියෙනවා පහක්. අරකට ඇහැ කන නාසය දිව කය කියන පහට ගෝචර වෙච්ච එකතු කරගන්න බාහිර දෙයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. අන්න ඒ පහත් හිත ඇලෙනවා. දැන් එතකොට හිත ඇල්ලෙන ක්ෂේත්‍ර දෙකක ස්ථාන 10ක් මං කිව්වා පහ. එතකොට දැන් ඇහැට හිත ගියොත් යම් දවසකදී ඒ ගිහිල් ඉවරලා ඇහෙන් රූපයක් බලනවා. බලලා ඉවරලා ඒ රූපය විඳලා ඒකෙන් හදාගන්න මේ දැනගත්ත අඳුනගත්ත රූපේ දැනුම් සම්භාරයක් එකතු කරගන්න. මේ කවුද, කොහොමද, පාට, හැඩය ඔක්කොම තරාතිරම ඔක්කොම දැනගෙන මෙන්න මේ අහවල් එක කියලා තැම්පත් කරගන්නවා මනසේ. අපිට ඒකට කියනවා අපි විඥානය කියලා. බුද්ධ ආගමේ විදිහට වචනයක් තියෙනවා විඥානය කියනවා. නැත්නම් ඒකට අපි සරලව කිව්වොත් අපි ඒ රූප දැකපු රූපය වෙනුවෙන් දැනුම් සම්භාරයක්, අහපු ශබ්දය වෙනුවෙන් දැනුම් සම්භාරයක්, අග්‍රාණය කරපු ගන්ධ සුවඳ වෙනුවෙන් දැනුම් සම්භාරයක්, රස විඳපු එකේ දැනුම් සම්භාරයක් එකතු කරගෙන ඒ විදිහට පහෙන් ගන්න දේවල් වල දැනුම් සම්භාරයන් එකතු කරගෙන අපි ඒවත් තියාගන්නවා. ඒ මොකටද? ඒ ඊළඟ මොහොතේ අපි ජීවත් වෙන්නේ. ඒ ඊළඟ මොහොතේදී අපි ජීවත් වෙන්නේ දැනුම් සම්භාරයේ මම දන්නවා කියලා ඒකෙම දිග ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඔන්න උතනත් පහක් තියෙනවා. ඇහැ කන නාසය දිව කය කියන එකේ එකතු කරගත්ත දැනුම් සම්භාරයන් පහට. එතකොට ඒ පහයි. එතකොට ඔන්න හිත අල්ලන්නේ ওই රූප 15ක්. ඉතින් ওই රූප 15 හිත අල්ලන තාක්කල් මම කියන පුද්ගලයා ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාලේ ওই විදිහටම සැපසන්තුට විඳින්න හැදුවත් ඒ හැමතිස්සෙම සැපසන්තුට විඳින්න බෑ. ඒ මොකද අර මං කිව් විදිහට වයසට යනකොට ලෙඩ වෙනව මැරෙන එක පැත්තකින් ඒ ජීවත් වෙනකොට කැමති දේවල් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රිය දේවල් වලින් වෙන් වෙනවා, අප්‍රිය දේවල් එකතු කරගන්නවා. එතකොටත් අපි දුක් වෙනවා. අන්තිමේදී අපි කල්පනා කර අර එකතු කරගත්ත දේවල් ගැන කල්පනා කරත් අපි දුක් වෙනවා. එහෙනම් මේ ඉපදුණු මම කියන පුද්ගලයා ඉපදුණු දවස් ඉඳලා කවදා හරි දවසක මැරෙනකොලුත් කරන්නේ සැප හොයාගෙන යනවා. නොලැබුණු සැපක් පස්සේ ලැබෙයි කියලා. හැබැයි ඒ ලැබෙන වැඩිම හරිය දුකක්. ඉතින් ඒක තේරෙන්නේ අපිට. ඒක තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒක තේරෙනවා. ඒ තේරිලා තමයි උන්වහන්සේ ඒකෙන් නිදහස් වෙලා අපිට මේ නිදහස් වෙන ක්‍රමය කියලා දෙන්නේ. ඒ නිදහස් වෙන ක්‍රමය තමයි මම කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මම අර කිව්වා ගන්ති 8 ඇතුළත මෙන්න මේ මම කියන පුද්ගලයාගේ ওই 15ම අත්හරින්න ක්‍රමයක් තියෙනවා. ප්‍රායෝගිකවයි ඒක කරන්න ඕන. ඒක කරන්න ඉතින් අපිට කරන්න ඕනේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 පිරෙන එකක් කරගත්ත භාවනාවක් කරන්න ඕන. ඒ භාවනාව තමයි මම අද කියලා දෙන්නේ. කෙටියෙන් කියලා දෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා. අපි මේකේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක පැහැදිලි කරනවට වඩා අපි ප්‍රායෝගිකව කරනකොට මේ කොහොමද කරන්නේ කියලා පැහැදිලි කරන්නම්. සම්මා වාචා කියන වචනේ සම්බන්ධ පැහැදිලි කරලා කියන්නේ සම්මා වාචාව කියන්නේ අපි වචන වලින් අයින් වෙන්න ඕන, අත්හරින්න. වචන ප්‍රාන්ති අත්හරින්න ඕන. එතකොට ඒක කරන්නේ අපි අර ප්‍රායෝගික අභ්‍යාසය කරනකොට. ප්‍රායෝගික ඇත්තටම අපි අභ්‍යාස කරනවා නම් හරියට අපි පර්යංක බැඳගෙන වාඩි වෙලා කොන්ද බෙල්ල හිස කෙලින් තියාගෙන වම් අල්ලඩු දකුණු අත තියාගෙන යටි බඩට තද කරගෙන ඇස් අඩවන් කරගෙන හෝ වසාගෙන
තෝල් දෙකෙන් මුව වසාගෙන මේ කය හොල්ලන්නේ නැතුව ඒ අභ්‍යාස කරන කාලේ අභ්‍යාසය කරන්න ඕන. එතකොට ඔන්න ඔය සරල ඉරියව්ව ඇතුළත ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක්ම අපිට සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වෙන්නේ කොහොමද? අපි තොල් දෙකෙන් කට වහගෙන ඉන්නවනම් අපි හිතන්නකෝ භාවනා කරන්නේ පැයක් කියලා. ඒ පැයක් කාලයක් අපි තොල් දෙකෙන් කට වහගෙන ඉන්නවනම් අපි වචනේ සංවර කරගෙන තියෙනවා. නැත්නම් වචන කතා කරන්නේ නැතුව වචන මාධ්‍යයෙන් අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? අර වචනේ අත්හැරලා තියෙනවා. අපි පාවිච්චි කර වචන අත්හැරලා. ඔන්න සම්මා වාචාංගය සම්පූර්ණ වෙන්නේ තොල් දෙකෙන් කට වහගෙන ඒ භාවනා කරන කාලේ ඉන්නකොට. ඊට පස්සේ සම්මා කම්මන්තාංගය සම්පූර්ණ වෙන්නේ අපි කිසිම ක්‍රියාවක් කායික ක්‍රියාවක් කරන්නේ නැහැ. ඒ කියන්නේ කර්මාන්තයක් කරන්නේ අපි. ඒ කොහොමද? අර කය හොල්ලන්නේ නැතුව අර පර්යංකය අපි වාඩිලා ඉන්න විදිහට හොල්ලන්නේ නැතුව තියාගෙන ඉන්නකොට කායික ක්‍රියාවක් කරන්නේ. ඒක පරමාර්ථ විදිහටම අපි සම්මා කම්මන්තාංගය සම්පූර්ණ වෙන වෙතෙන්දී. ඊළඟට අපි අනිත් සාමාන්‍ය වෙලාවෙ ඉන්නකොට මේ ඇහෙන් රූප බැලුවා, කනෙන් ශබ්ද ඇහුවා, නහයෙන් ගඳ සුවඳ ගත්තා, දිවෙන් රස විඳ, කයෙන් ස්පර්ශ ලබාගෙන මම කියන පුද්ගලයා ජීවත් කරවන්න ගත්තා. එතකොට දැන් අපි අභ්‍යාසයේදී ඇහ කන නහය දිවකය කියන පංචේන්ද්‍රයන් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැත්නම් කොහොමද? අර භාවනා කරන කාලේ ඇස් දෙක පියාගෙන හිටියොත් ඇස් දෙකෙන් රූප බලන්න බෑ. හැබැයි කන් දෙකට ඇහෙන්න ඉඩ තියෙනවා. ඇහුනොත් මොකද කරන්නේ? අපි අභ්‍යාස ඉදිරි ටිකේදී කියනවා මේ අභ්‍යාසයට කයේ කොටස් ටිකක් කඩාගෙන මේ කොටස් 31කට බලාගෙන ඒකට සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියලා භාවනා කරන්න කියලා. එතකොට අපි කනට ශබ්දයක් ඇහුණත් ඒ ශබ්දයට යන්නේ නැතුව ඒ ශබ්දය ඇහෙනකොට ඒකට සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කිව්වොත් අපිට අන්න අර ඇහෙන දේත් අත්හැරෙන වෙලාවක් වෙනවා. ඒක මේ දරුවන්ට තේරෙයි අභ්‍යාස කරගෙන යනකොට කාලයක් යනකොට. ඊට පස්සේ දැන් අපිට නහයත් ඇරලා තියෙනවා, කයත් ඇරලා තියෙනවා. ඒවට ලැබෙන ස්පර්ශත් ඒ විදිහටම තමයි සුවඳක් ආවත් ගඳක් ආවත් ඒකටත් අර විදිහට සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියලා මාර්ගය වඩන්න ඕන. කයට දැනෙන ස්පර්ශයක් දැනුණත් ඒ කියන්නේ අපි හිතනකො මధుරයක් කනවා වගේ දැනුණත් අපි ඒකට මధుරවට ගහන්න යන්නේ. ඒ දැනෙන වේදනාවට සියලු සත්ත්ව නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියලා අත්හැරියොත් ඒ පහත් අත්හැරෙනවා. එතකොට අපි එකතු කරගත්ත දැනුම් සම්භාරයට හිත යනවා. ඒ හිත යන එකත් නතර වෙනවා. අර අභ්‍යාසය අපි දිගින් දිගට කරනකොට ඒ හිතන දේවල් අපි කල්පනා කරන දේවලුත් නතර වෙලා යනවා. එතකොට මෙන්න මේ විදියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග තුන සම්පූර්ණව පර්යංක ඉන්නකොට ඊට පස්සේ එතකොට කයත් වචනයත් සංවර වෙලා තියෙනවා. ඊට පස්සේ හිත සංවර කරගන්න හිත දුවන 15 තැනින් අත්හැරගෙන මේ අභ්‍යාසය දිගින් දිගට කරගෙන යනකොට එතකොට සම්මා සති සම්මා වායාම සම්මා සමාධි කියන අංග තුනත් සම්පූර්ණ වෙනවා එකම තුල. ඊළඟට මේ අභ්‍යාසය මෙහෙම දිගටම කරගෙන යනකොට යම් දවසක Tamanට තේරෙනවා මේ මම කියන පුද්ගලයෙක් වාඩි කෙරෙව්වට මේ අභ්‍යාසය කෙරෙලි ඉවරනකොට මම කියන පුද්ගලයෙක් නෑ කියන තැනක් යම් කාලයක් කරනකොට තේරෙනවා. ඒ කාලේ අපි විඳපු දුක් ඔක්කොම නැති වෙලා එකපාරට Tamanට කවදාවත් නොවිඳි සැපක් ලැබෙනවා. අනේ සැප ලැබෙනකොට ඒක තමයි අපි දකින බුදුරජාණන් වහන්සේ හොයාගත්ත නිවන කියන එක. ඉතින් ඒ නිවනට යන්න පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ඔන්න ඒ නිවන දකින්නකොට සම්මා දිට්ඨි කියන අංගයත් සම්මා සංකප්ප කියන අංගයත් සම්පූර්ණ වෙනවා ඉතිරි ටික. එතකොට මේ අංග 8 සම්පූර්ණ වෙන ওই විදිහට සරලව අභ්‍යාස කියලා දුන්නොත් ඔන්න ඔය අභ්‍යාසය තුල තමයි සරලව මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙන්නේ. ඒක එකක් කරගෙන කරන්න අද මේ දරුවන් මේ පුටු උඩ ඉඳගෙන භාවනා කරාට කමක් නැහැ. බිම ඉඳ ගන්න බැරි නිසා. නැත්තම් Taman ගෙදර ගිහිල්ලා Tamanට පුළුවන් විදිහට භාවනා කරනකොට පර්යංක බැඳගෙන වාඩිලා භාවනා කරන්න තමයි මූලික කරන්න අවශ්‍යතාවය. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියන පර්යංක බැඳගෙන වාඩිලා භාවනා කරන්න කියලා. ඉතින් මේ තරුණ දරුවන්ට පර්යංක බැඳගෙන වාඩි වෙන්නත් පුළුවන්. ඒ විදිහට කරගෙන යන්න. එතකොට මේ දරුවන්ගේ අධ්‍යාත්මික පැත්තත් ඉස්සරහට යනවා. අර කිව්ව විදිහට සම්මුතිය දේවලුත් කරලා ඊට අමතරව තමන්ට මොනවා හරි දෙයක් කරගන්න නම් කරගන්න තියෙන්නේ මෙන්න මේ කියලා දෙන අභ්‍යාසය කරන කාලේ විතරයි. එහෙම නැතුව අනිත් අයට උදව් උපකාර කරන එක ලොකු දෙයක්. ඒ ලොකු දේ කරා වුණත් තමන්ට තමන් කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම තමන් මැරිලා ගිහිල්ලා තව කොහේ හරි ඉපදින්න වෙනවා. ඒක නිසා මම ආදරෙන් කරුණාවෙන් මේ දරුවන්ට කියලා දෙන්නේ අභ්‍යාසය කරන විදිය. මේ අභ්‍යාසය කරන්න ඊළඟ දවස් වෙනකොට අපි ඒ යම් පත්‍රිකා
පත්‍රිකාවක් බෙදන්නම්. ඒකේ තමයි විස්තර ඔක්කොම තියෙන්නේ. ඒක අපි ඊළඟ දවසේ එනකොට මේ දරුවන්ට හරි. ඒ කොලේ අපිට මේ දරුවන්ට ඔක්කොම ලැබිලා ඇති. ඒ කොලේ තියෙන අභ්‍යාස කරන විදිය. ඒ කොලේ පළවෙනි පිටුව බැලුවොත් ඒකේ තියෙන මුලින්ම ඒ කියන්නේ පළවෙනි පිටුවේ තමන් බලනකොට දකුණු පැත්තේ උඩින් තියෙනවා සම්මා සම්බුද්ධං සරණං සද්ධම්මං සරණං ආර්ය මහා සංඝං සරණං කියලා වාක්‍ය තුනක්. ඒකේ සිංහල තේරුමක් තියෙනවා. පද පෙරලියක් තියෙනවා. පාලි පද පෙරලියක් තියෙනවා. දෙවණියට සම්බුද්ධං චරණං සද්ධම්මං චරණං ආර්ය මහා සංඝං චරණං කියලා තියෙනවා. ඒක සිංහල තේරුම තියෙනවා. මොකද්ද මේ අපි අභ්‍යාසය කරන්නේ? නොඇලීමේ සිත අවබෝධය සඳහා තමයි මේ අභ්‍යාසය කරන්නේ. හැසිරෙනවා කියන්නේ ඒ අභ්‍යාසය තුල හැසිරෙන්නේ නොඇලීමේ සිත අවබෝධය සඳහා. ඒ කොහොමද හැසිරෙන්නේ අභ්‍යාසය කරන කාලේ? හිතේ නොඇලීමෙන් හැසිරෙමි. හිතේ ඇලෙන්නේ නැතුව හැසිරෙනවා. ඒ මොකටද අපිට මේ ප්‍රභාස්වර වූ සිතේ කියන්නේ ප්‍රභාස්වර වෙන සිත කියන්නේ සිත නැති කරගත්තම ඒකේ තමයි සතර මඟ සතර ඵල ලබන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත සෝවාන් මාර්ගඵල, සකෘදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, රහත් මාර්ගඵල නිවන කියන නවලෝකෝත්තර ධර්මයන්ට එන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි අභ්‍යාසය කරන්න පටන් ගන්නකොට මේ කොලේ මුලම තියෙන ඔන්න ඔය අදිෂ්ඨානයන් තුන පළවෙනියටම අර පර්යංකේ බැඳගෙන වාඩිලා අපි ඒ අදිෂ්ඨාන තුන කරන්න ඕන හැමදාම පටන් ගන්න වෙලාවට. ඒ කාලය තෝරගන්නකොට මේ දරුවන් තෝරගන්න Tamanට පැයක් ඉන්න පුළුවන් කියන කාලයක්. එකපාරටම පැය ඉන්න බෑ. උත්සාහ ගන්න ටික ටික කරලා පැයක් ඉන්න. පළවෙනි පාරම පැයක් ඉන්න බෑ. හැබැයි ඔයා වාඩි වෙන්න ඕන පුතේ දුවේ පැයක් ඉන්න බලාගෙන. ඒක තමයි මූලිකව තියෙන්න ඕන. පැය නොහිටියට කමක් නැහැ. මූලිකව හිතට දෙන්න මම පැයක් මේක වාඩිලා ඉන්නවා කියන එක. ඊළඟට දිගින් දිගටම දැන් අභ්‍යාසය කරන්න ගත්තාම පැය ඉන්න බැරි වෙනකොට වේදනාවන් එනවා. වේදනාවන් එනකොට ඒ වේදනාවන් වලට සියලු සත්ත්ව නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් කියලා භාවනාව කරනකොට සමහර වෙලාවට ওই වේදනාව නැති වෙලා යනවා. සමහර වෙලාවට වේදනාව වැඩි වෙනවා. වැඩි වුණොත් මේ දරුවන්ට ඉන්නව බැරි නම් ඒකටත් සීල සත්වය නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වේ කියලා ඒ වේදනාව තියෙන තැන නිදහස් කරගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් දකුණු පායේ දනිස නැවිලා තියෙනකොට රිදෙනවා නම් ඒ වෙලාවේ ඒ වේදනාවට ඉස්සෙල්ලා මෛත්‍රී කරලා බලන්න දෙතුන් පාරක් නැත්තම් සීල සත්වය නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වේ කියලා ඒ වේදනාව තියෙන කකුල විතරක් දිගාරින්න. හැබැයි පරියංගේ ඉතිරි ටික වෙනස් කරන්න එපා. ඒ කියන්නේ අත් දෙක ගලවන්න එපා, ඇස් අරින්න එපා, කය හොල්ලන්න එපා. අර කකුල විතරක් දිග අරගන්න. දිග අරගෙනත් හැබැයි තමන් මේ අභ්‍යාසය දිගින් දිගට කරන් යන්න ඕන. දැන් පැහැදිලිනේ? ඒ විදිහට කරගෙන යන්න කාලයක් කරනකොට මේ දරුවන්ට පුළුවන් වෙනවා මේ පැය ඉන්න එක පුරුදු පුහුණු වෙනවා. ඒ පුරුදු පුහුණු නම් මේ දරුවන්ට තේරෙයි යම් දෙයක් මේ කරනකොට මොනවද මේක සිද්ධ වෙන්නේ කියන එක තමන් තුලින් තමන්ට දැනගන්න පුළුවන්. එතකොට මේ මහාචාර්යතුමාට හරි මේ මහාචාර්යතුමීට හරි කතා කරන්නත් පුළුවන්. අපිට මේ වගේ සාකච්ඡාවක් කරනකොට ඒ ප්‍රශ්නේ අහලා ඉවරණය කරගන්නත් පුළුවන්. ඒව निराකරණය කරගෙන මේ දරුවන්ට පුළුවන් ඉදිරියට යන්න. හොඳයි. දැන් භාවනා කරන්න මම කියලා දෙන්නම්. දැන් පරයන්කේ වාඩි වෙන්න බෑ දැන්. ඒක නිසා පුටුවේ වාඩි වෙන්න. වාඩිලා හොඳ හැටි තමන් පුටුවට හේතු වෙලා වම් අල්ල උඩ දකුණු අත තියාගෙන යටිබඩට තද කරගන්න. කොළ ටික අයින් කරගන්න. වම් අල්ල උඩ දකුණු අත තියාගෙන වාඩි වෙන්න. කය හොල්ලන්නේ නැතුව ඉන්න උත්සාහ ගන්න. ඇස් දෙක අඩවන් කරගන්න. කොන්ද බෙල්ල හිස ඍජුව තබා ගන්න. ඊට පස්සේ මම කියන දේ දිගින් දිගටම කරන්න. මේ මම කියන පුද්ගලයාගේ රූප අරමුණු 25කට මම අපි කඩලා කියලා දෙනවා. ඒක මේ කොලේ සඳහන් කරන පස්සේදී මම මේක පැහැදිලි කරන්නම්. හොඳයි. මම දැන් අදිෂ්ඨානයක් කරනවා. මම කියන දේ මේ දරුවන් හිතින් හිතාගන්න හිතන්න විතරයි අවශ්‍ය. දැන් ඔක්කොම මේ සියලු දෙනාම භාවනා කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ ආර්ය මාර්ග භාවනාව තුළින් මා සෝවාන් මාර්ගඵල නිවනටපත් වේවා. නොඇලීමේ සිත අවබෝධය සඳහා හැසිරෙමි. සිතේ නොඇලීමේ හැසිරෙමි. ප්‍රභාස්වර සිතේ සතර මඟ සතර ඵල ලැබීමේ මඟ හැසිරෙමි. හිස් මුදුන සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නළල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දකුණු ඇස
සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නාසය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. වම් ඇස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දකුණු කම්මුල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. වම් කම්මුල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. මුඛ ප්‍රදේශය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නිකට සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. බෙල්ල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. පපුව උඩ කොටස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. යට කොටස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. උදරයේ උඩ කොටස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. මැද කොටස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. යට කොටස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දකුණු පාදයේ කලව ප්‍රදේශය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දනිස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දනිසෙන් පහළ කොටස නාස්ලිය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. පිටිපතුල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. ඇඟිලි පහ සියලු සත්වයෝ නිරෝගී නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. වම් පාදයේ කලව ප්‍රදේශය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දනිස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නාස්ලිය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. පිටිපතුල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. ඇඟිලි පහ සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. හිස් මුදුන සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නළල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දකුණු ඇස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නාසය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. වම් දකුණු කම්මුල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. වම් කම්මුල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. මුඛ ප්‍රදේශය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නිකට සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. බෙල්ල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. පපුව උඩ කොටස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. යට කොටස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. උදරයේ උඩ කොටස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. මැද කොටස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. යට කොටස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දකුණු පාදයේ කලව ප්‍රදේශය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දනිස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නාස්ලිය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. පිටිපතුල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. ඇඟිලි පහ සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. වම් පාදයේ දනිස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නාස්ලිය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. පිටිපතුල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. ඇඟිලි පහ සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දැනෙන වේදනාවට සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. හිස් මුදුන සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නළල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දකුණු ඇස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නාසය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. වම් ඇස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. දකුණු කම්මුල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. වම් කම්මුල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. මුඛ ප්‍රදේශය සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. නිකට සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා.
බෙල්ල සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. පපුව කොටස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. ওই විදියට දිගින් දිගටම කරගෙන යන්න. හොඳයි. දැන් ඇහැරෙන්නකෝ. විනාඩි 15ක් මේ දරුවන් ඒ අභ්‍යාසය දැන් කළා. ඊට පස්සේ මේ අභ්‍යාසයේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න මේ දරුවන්ට පුළුවන්. මොනවා හරි නොතේරුණු තැනක් එහෙම තියෙනවා නම් මේ ප්‍රශ්නයක් අහලා දැනගන්න පුළුවන්. තමන්ට දැනිච්ච දෙයක් හරි අපහසුතාවයක් තියෙනවා නම් ඒක හරි තේරෙන්නේ නැති එකක් තියෙනවා මොකක් එහෙම හරි ඕන එකක් කැමති එකක් අහන්න. දැන් හිත අභ්‍යාසයේ තියාගන්න පුළුවන් වුණාද? ඔව් හිත තියාගන්න අපහසුයි කියලා කියනවා. ඔය හැමෝම ඒකට ඔළුව වනන හුඟක් දෙනෙක්. කාට හරි තේරුණාද හිත තියාගන්න අපහසුයි කියලා තව? නැත්තම් පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ගානට ගියාද? නෑ. දැන් තේරෙනවනේ තමන්ට මම වුණාට මගේ හිතවත් මට ඕන විදිහට තියාගන්න බෑ. කොච්චරවත් ඒක එක්ක එළියේ තියෙන සද්දයක් ඇහෙනවා. එහෙම නැත්තම් මොකක් හරි මතක් වෙනවා. හෙට තියෙන ලෙක්චර් එකක් හරි කෝඩ් ක්ලාස් එකක් හරි එහෙම නැත්තම් තව මොකක් හරි ඇක්ටිවිටි එකක් මතක් වෙනවා. ඒව නේද? ඔන්න එතකොට Tamanට තේරෙනවා මේ හිත හැමතැනම නොඑක් තැන්වල ඇලෙනවා කියලා. එක්ක එළියේ කාම ලෝකයේ ඒ කියන්නේ ශබ්දයක් එළියෙන් ඇහුණා නම් ඒකට හිත ගියා නම් රූප ලෝකයේ ශරීරයේ මොකක් හරි බඩකින්නක් හරි තිබහක් හරි වොෂ්රූම් එකට යන හරි වුණාවක් තිබුණා නම් ඒකෙනුත් හිතක් දැනෙනවා. එහෙම නැත්නම් මතක ගබඩා විඥානය මොකක් හරි මතක් වෙලා gedara හරි මතක් වෙලා ඔන්න එතනින් gedara පිළිබඳ අදහස් එනවා. ඒතකොට ඕක නවත්ත ගන්න බෑ. ඕක තමයි දුක කියන එකේ එක කාරණාවක්. ඒතකොට Tamanට මේක අවබෝධ වෙන්න මේ අභ්‍යාසයේදීම ඕනේ. ඕක වෙනවා කියලා දැනගන්නත් ඔය අභ්‍යාසය කරන්න එපා. නැත්තම් ඔය හිතනක හිත ගියා ජීවිතේ ඔහොම හිත ඇදගෙන යන විදියට ඒ පාරේ ඇඟක් දුවනවා. ඒ කියන්නේ කරේ මෙච්චර කල් දැන් ඒක ටික ටික තේරෙනවා. අභ්‍යාසය කරන්න පටන් ගන්නවා. ඒක තමයි ඒක තේරුම. එතකොට දැන් රූපාරමුණු 25ක් මං කිව්වා. ඒ 25 දැන් S2 පියාගෙන
ඔය අභ්‍යාසය කරනකොට දැක්කද කවුරුවත්? කවුරුවත් දැක්කද කියන දැකපු කෙනෙක් අත උස්සන්නකො ඉන්නවනම්. දකින්නේ නැහැ. ඇස් දෙකෙන් දකින්නේ නැහැ. හැබැයි මතකයේ තියෙනව නේද? උදේ කණ්ණාඩියෙන් දැක්ක නළල මතක තියෙන්න ඕන. කම්මුල මතක තියෙන්න ඕන. නහය මතක තියෙන්න ඕන. එහෙම ඒව මතක් වුණාද? ඒව මතක් වුණු අය ඉන්නවනම් අත උස්සන්නකො බලන්න. ඒ කියන්නේ ඒක මතක් වෙලත් නැහැ. එතකොට මොකද එන වෙලා තියෙන්නේ? ඒ අර මතකයේ තියෙන රූප අපි හිත එකතු වෙලත් නැහැ. ඒ කියන්නේ ඇහැ කන නහය දිවකයෙන් එකතු වෙලත් නැහැ. එතකොට දැන් ওই 15 නිදාස් වෙනවා කියලා යම් ප්‍රමාණයක් තේරෙනවද? දැන් මෙතෙක් කල් ඔය තේරුනේ නැහැ නේද? එතකොට ඔය කරපු විනාඩි 15 ඇතුළත රූප අරමුණු 25 ගානේ මම 50ක් 60ක් කියලා දුන්නා. ඊට පස්සේ ඊට අමතරව තවත් 60ක් විතර කරන වෙලාව මම සද්ද නැතුව හිටියා. එතකොට 125ක් කරා කියන්නකො පස් සැරයක් වට පහක් ගියා කියන්නකො. ওই වට පහේ රූප අරමුණු 125ක් බැලුවට ඒක දැක්කෙත් නෑ. ඒ වෙනුවෙන් මතක් වුණෙත් නෑ. සමහර වෙලාවට එකක් දෙකක් මතක් වෙන්නේ නැති කියන්නේ නැතුව ඉන්නවනවා. ඒ මතක් වුණත් ඒක අර ඒ වෙනුවෙන් හදාගත්තත් මේ මෙතන මොකද මුනේ එහෙම විස්තර දිගින් දිගට යන්නේ නෑනේ. එහෙනම් අපි අර හිත කරන ක්‍රියාව ගොඩක් වෙලාවට ඕක නතර කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි හිත අල්ලන රූප 15න් අපි ටික ටික නිදහස් වෙන්න පුරුදු වෙන්නේ. ඒ අභ්‍යාසය කරන කාලේ අපි කරන්නේ මේ අභ්‍යාසය කරන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්න පුරුදු වෙනවා. තව මේ මූලික දෙයක් කිව්වොත් මේ අභ්‍යාසය තුලදී අපි හැම අරමුණකටම ගිහිල්ලා ඒ අරමුණ අතහැරියා. හිස් මුදුනට ගියා අතහැරියා. නළලට ගියා අතහැරියා. හිස් මුදුනේ ඉඳන් නළලට එනකොට හිස් මුදුනෙන් ගත්ත කිසිම දෙයක් නැහැ. අපි එතනින් දත්තය ගත්තේ නැහැ. නළල අතහැරියා, ඇහැට ගියා අතහැරියා, නහයට ගියා අතහැරියා. හැම එකක්ම කරේ අතහැරපු එක විතරයි. ඒතර බුදුදහමේ තියෙන ලොකුම අපි දන්න දේ තමයි දුකට මුල අල්ලා ගැනීම. අල්ලගත්තොත් තමයි අරමුණක් අපි දුකටපත් වෙන්නේ. ඒතර අපි යමක් අල්ලගන්නේ අපි සංසාරෙම පුරුදු වෙලා තියෙන්නේ අල්ලගන්න. රූපයක් අල්ලගන්න. සිතට බෑ රූපයක් අල්ලගන්න නැතුව ඉන්න. ඒතර සිත කරන්නේ රූපය අල්ලගන්නවා. එතකොට අපි දැන් මේ අභ්‍යාසය තුලදී අපි ඒකේ විරුද්ධ පැත්ත කරන්නේ. අපි මෙතන කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් අපි සැපක් මේ හොයන්නේ. මොකද ඒ සැප නිවන් සැප. නිවන් සැප අපිට අවස්ථා කීපයකදී ලැබෙනවා. මූලිකවම රහත් වුණාම තමයි සම්පූර්ණ නිවන ලැබෙන්නේ. ඒ වුණාට අපි සෝවාන් ඵලයේදී, සකුදාගාමි ඵලයේදී, අනාගාමි ඵලයේදී අපි නිවන අත්විඳිනවා. එතකොට ඒ අත්විඳින්නේ අතහැරීම තුලින්. අපි ලෞකික ජීවිතය ගත කරන්නේ අල්ලගෙන අපි දුක් විඳින බව අපි දන්නවා. එතකොට එහෙමනම් ඒක අපි සැපනම් හොයන්නේ දුක නම් එපා. අපි අත්හැරීමත් පුරුදු කරන්න ඕන. එතකොට අපිට යමක් දුකක් ඇති කරනවා නම් අපිට මේ දුක ඇති කරන දේ අත්හරින්න අපි පුරුදු වෙනවා. දැන් අපිට අත්හරින්න අමාරුයි. ඒක නිසා දුක ඇති කරන දේම ඒකම හිතමින් අපි දුකේම ඉන්නවා. මොකද අපිට ඒක අත්හරින්න දන්නේ නැහැ. අත්හරින්න පුරුදු නැහැ. එතකොට අපි මේක තුලින් ලොකු දෙයක් ඉගෙන ගන්නවා. මේ අභ්‍යාසය කිරීම තුලින් අපිට යමක් කරදරයක් ඇති කරනවා නම් අපිට ඒක එකපාරටම අපිට අතහරින්න පුරුදු කිරීමක් වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඔයගොල්ලෝ පාඩම් කරන දේවල් අතහරින්න කියනවා නෙවෙයි. පාඩම් කරන දේවල් කරන්න එතකොට ගොඩක් නිදහසක් තියෙනවා. ඇයි ඕන් නැති දේවල් ටික ඔක්කොම අතහැරලානේ. හුඟක් වෙලාවට පාඩම කරගන්න බැරි ඕන් නැති දේවල් වලමනේ හිත ගැවසෙන්නේ. ඒක ගැවසිලා එතනින් ගොඩ එන්නත් බෑ. ඊට පස්සේ පාඩම් කරන කාලෙත් ගිහිල්ලා ඉවරයි. ඒතර මේකෙන් ඉගෙන ගන්න ලොකුම දෙයක් පුරුදු වෙන එක දැන් ඔයගලන්ට තාම තේරෙන්නේ නැහැ. මේ අභ්‍යාසය කිරීම තුලින් පුරුදු කිරීම තුලින් ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නේම නැහැ යමක් ඔයගලන්ට අනවශ්‍ය දෙයක් දුකක් ගෙන දෙයක් ආව නම් ටක් ගාලා ඒක එකපාරටම ඒක අතහරින්න ශක්තියක් එනවා. එතකොට සිත කරන්නේ රූප අල්ලගන්න එක. අපි දැන් ආවා ආර්ය අෂ්ටාංග මාර්ගය තුලදී වෙනමම මාධ්‍යකට ආවා. මේ මාධ්‍යයට කියනවා ඥාන මාධ්‍ය කියලා. බුදුහාමුදුරුවෝ හැම දෙයක්ම අවබෝධ කරේ ඥාණයෙන්. සිතින් අවබෝධ කරේ නෑ කිසි දෙයක්.
එතකොට බුදුහාමුදුරුවෝ අපිව ඥාන මාධ්‍යකට දාන්න තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය දුන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම දෙයක්ම අවබෝධ කරන්නේ ඥානෙන්. එතකොට දැන් ඔයගලන්ට තේරෙන්න ඕන අපි බාහිර ලෝකේ නම් සිත කරන්නේ රූප අල්ල ගන්නවා. දැන් මේ මෙතන මොකක් හරි වෙනසක් තියෙනවා. මට අතහරින්න පුරුදුවන් වුණා. රූපය අතහැරියා. අමාරුවෙන් හරි සිත ගිහිල්ලා අර කල්පනාවලට යනකොට කොහොමද හරි ඒකත් අතහැරලා මේ අභ්‍යාසය කරගෙන යන්න පුළුවන් වුණා. අමාරුවෙන් හරි. ඉතින් එතන මාධ්‍ය දෙකක් කියන එක ටික ටික ඔයගලන්ට අවබෝධ වෙයි. තාම මේ ප්‍රවිෂ්ඨ වුණා විතරයි. මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් මේ දරුවන්ට මේ මාර්ගය තුල තියෙන ප්‍රශ්න මොනවා හරි තව තියෙනවා නම් අහන්න. එකම දේ තමයි මේ අභ්‍යාසය කරනකොට නිතරම කරන්න ඕන. අර මේ අපේ මහාචාර්යතුමිය කිව්වා වගේ අපි අනවශ්‍ය දේවල් අත්හැරීම තමයි කරන්නේ. අපි එකතු කරගෙන තියෙන ගොඩාක් දැනුම් සම්භාර. මේවයි අපිට පාඩම් කරන දෙයක්වත් මතක හිටින්නේ නැත්තේ ඇත්තටම අපි අර වෙන විකාර දේවල් ගැන කල්පනා කර ඉන්න හීනමාමා වින සැලසුම් හද ඉන්නවා. ඉතින් එතකොට අපිට අර කරන වැඩේ ගැන සිහි කල්පනාවක් ඇත්තටම ඇත්තේ නැහැ. ඉතින් මේ විදිහට මේ අභ්‍යාසය කරනවා නම් උදේට හරි කරන්න පුළුවන් නම් ඒ කියන්නේ දවසට පැයක් කරනවා කියලා හිතන්නකො අඩුම වශයෙන්. ඒ පැය තුල අපි මේ අභ්‍යාසය කරලා තියන්නේ අර කල්පනාවල් වලට යන එක නතර කරලා හිත. එතකොට ඒ තුලින් අපි අර හිත පුරුදු කරනවා ඒ කල්පනාවල් වලට යන්නේ නැතුව ඉන්න. එතකොට මේ දරුවන්ට ඉගෙන ගන්න දේ ඇතුළත කල්පනාවේ සිහිය තියෙනවා. ඒ කියන්නේ අර වෙන දේවල් ගැන හිතෙන්නේ නැහනේ. ඒක නිසා ඇත්තටම මේ දරුවන්ගේ අධ්‍යාපනයේ පැත්තටත් මේ අභ්‍යාසය ගොඩක් වටිනවා. එතකොට ගොඩක් දේවල් මතක තියාගන්න පුළුවන්. අනවශ්‍ය දේවල් අමතක කරලා දාලා හොඳ දේවල් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ හැමදාම කරන්න උත්සාහ ගන්න. මේ දරුවන්ට පුළුවන් උදේ නැගිටලා පැයක් ඉස්සෙල්ලා නැගිට්ටොත් ඒ පැය මේ කරන්න පුළුවන්. ඒ කරලා විභාග කරලා බලන්න කොහොමද කියලා. අනිත් දවස් වලට වඩා හොඳට විභාගේ වැඩ ටික වුණත් කරගන්න පුළුවන්. ඒක මම ප්‍රායෝගිකව ගොඩක් අත්විඳලා තියෙනවා. මොකද මම මේ භාවනාව කියලා දීලා ගොඩක් අය ඉන්නවා. ඒ අයගේ කටින්ම කියන දේවල්. ඒක නිසා මේකට හොඳට කල්පනාවක් තියෙනවා. මේ අභ්‍යාසය කරොත් එදිනෙදා දවස ගානේ කරොත් ඒ ගිහිලි වල ඒ වැඩට කටයුතු හොඳ තමන්ට වුවමනා විදියට තමන්ට මතක හිටින විදියට ඒ වැඩ තමන්ගේ වුවමනා වැඩ ටික කරගන්න පුළුවන් කල්පනාව සිහි කල්පනාව ඇතුව. හොඳයි එහෙමනම් ඊළඟ අංගයට අපි යන් මේක ස්ලයිඩ් කීපයක් තියෙනවා කොහොමද බුදුදහම ඉගෙන ගැනීමට ඉවහල් වෙන්නේ කියලා තව කීපයක් මම හිතන්නේ ඒ කාරණා දෙකක් තුනක් සඳහන් වුණා. ඒක විනාඩි 5ක් විතර මම කතා කළා. ඊට පස්සේ අපිට පුළුවන් ඕන ප්‍රශ්නයක් ඕගොල්ලන් එකතු කරගෙන තියෙන ප්‍රශ්නය හරි ඕන තව ප්‍රශ්නයක් අහන්න. දැන් අපිට සමහරක් අයට උපතින්ම බොහොම හොඳට ඉගෙන ගන්න පුළුවන්. සමහරක් අයට ඉගෙන ගන්න බැරි වුණාට වෙන දේවල් පුළුවන්. නමුත් ඉගෙන ගන්න ඉච්චර අර තරම දක්ෂ නැහැ. කොහොමද මේක වෙන්නේ? දැන් අපේ හිතේ තියෙන ඇලීම නිසා අපිට නොයෙක් දේවල් ගොඩ ගැහිලා සිත අර පැහැදිලිව තියෙච්ච ජලාශයකට මඩ වැටෙනවා වගේ හැමතිස්සෙම මඩ වෙලා ඒක කලවර වෙලා යනවා, අඳුර වෙලා යනවා. එතකොට ඔය ගතිය අපි සංසාරේ එක දිගටම අරගෙන එනවා. එතකොට සිත යම්කිසි ප්‍රමාණයක් අඳුර වෙලා තිබුණා නම් ඒකට ගන්න පුළුවන් පැහැදිලි බව අඩු නම් ඒ ආයත ඉගෙන ගන්න ටිකක් අපහසුයි. හිත හොඳට පැහැදිලි නම් ඒගොල්ලන්ට ඉගෙන ගන්න ටිකක් පහසු වෙනවා. ඉතින් අපි උපන් දක්ෂතාවල් තියෙන්නේ ওই විදියට. දැන් ඒක අපි වැඩි දියුණු කළේ නැත්තම් මේ භවයේදී අපි පටන් ගත්ත තැනින් එන්න පල්ලෙහාට තමයි යන්නේ. අපි යම් කිසි දෙයක් කළා උඩ තැනකට ඇවිල්ලා වෛද්‍ය විද්‍යාලයට ඇවිල්ලා ඉන්නවා. ඒකෙන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සිත තව ටිකක් අතාරින්න පුරුදු කළේ නැත්තම් අපේ දක්ෂතාවය එන්නේ අඩු වෙනවා. අපි අන්තිමට අවසාන වෙනකොට පටන් ගත්තට වැඩිය අඩුවෙන් ඉන්නේ. ඉතින් අපිට කරන්න තියෙන මේ තියෙන දක්ෂතාවය තව ඉස්සරහට වැඩි දියුණු කරගෙන යන්න අතාරීම පුරුදු කරන්න. අතාරීම පුරුදු කිරීමෙන් ඔය මං කියන දේ සිද්ධ වෙනවා. අතාරීමෙන් සතුට ඇති වෙනවා සිතට.
දැන් අපි එකතු කරලා සතුට ගන්න එක తాවකාලිකයි. ඒ එකතු කරන දේවල් හැමදේම නැතිවීමට භාජනය වෙනවා. හැබැයි අතහැරීමෙන් ලැබෙන සතුට, නිරාමිස සතුට නැතිවීමට භාජනය වෙන්නේ නැහැ. ඒතර ඒ අතහැරීමෙන් සතුට ඇති වෙනවා. සතුටෙන් අපිට ඉගෙනීමට තව ඉවහල් වෙනවා. දැන් අපිට ડિප්‍රෙෂන් තියෙනකොට ඉගෙන ගන්න අමාරුයි, මතක තියාගන්න අමාරුයි, යමක් වෙහෙස වෙලා ගණනය කරගන්න අමාරුයි. නමුත් හිතේ සතුටෙන් ඉන්නකොට අපිට පුළුවන් පහසුවෙන් පාඩම් කරන්න. මතක හිටින්නත් හොඳයි. දැන් සන්තුට්ටි පරමන්දනං කියලා කියනවනේ, ඒක නිවනට අරමුණු කරලා කියපු දේශනාවක්. නමුත් බැලුවොත් අනිත් අවස්ථාවලත් අපි සතුටෙන් ඉන්න පුළුවන් නම් අපේ පර්ෆෝමන්ස් එක හොඳයි. එතකොට දැන් ඔය අනවශ්‍ය දේවල් අතාරින්න විදිහ අපි දැන් අභ්‍යාසය ඉගෙන ගත්තා. මැඩමුත් කිව්වා, කුලපති මහත්මයාත් කිව්වා මේ අතාරීමෙන් ඉගෙනීමට පහසු වෙන්නේ කොහොමද කියලා. දැන් අපේ මුළු ජීවිතේම සංඛාර වලින් පිරිච්ච එකක්. සාමාන්‍ය පෘථග්ජන ජීවිතේ. අපි හොයාගෙන යනවා මේ සංඛාර. හොයාගෙන යනවා. දැන් අපි හිතමු මොකක් හරි උද්ඝෝෂණයක් කරනවා පාර දිගේ. අපි වැඩක් කර කර ඉන්නවා. කෑක් ගහනවා අරක දියව මේක දියව කියලා. එතකොට අපි දුවගෙන ගිහලා ඒක බලනවා. වැඩේ නවත්තගෙන. නවත්තලා තියලා. මොකද වෙන්නේ? හිත ඉගෙනගෙන තියෙන ඒකයි. අර ඒකෙන් ගිහලා ඊට පස්සේ ටික එකතු කර ගන්නවා. අර දැක්ක දේවල් එක්ක දෙන්නේ රණ්ඩු වෙනවා නම් ඒක බලන්න ගිහිල්ලා. ඇක්සිඩන්ට් එකක් වුණොත් දුවගෙන ඉල්ල ඒක බලනවා. එතකොට අර හිත ඉගෙනගෙන තියෙන ඒව කරන්න. ඊට පස්සේ ඇක්සිඩන්ට් එක බලලා ආවහම අර කලින් පාඩම් කරපු තරම් පැහැදිලි බවෙන් පාඩම් කරන්න බෑ. අරක මතක් වෙනවා. ඒක තමයි සංඛාර කරනවා කියන්නේ. ඒ සංඛාරයෙන් හැමතිස්සෙම විඥාණයට යනවා. විඥාණයට ගියට පස්සේ ආපහු පොප් අප් වෙනවා. මේක පොප් අප් එකක් වගේ හිතට ආයෙ එනවා සිතවිල්ලක් වෙලා. එතකොට ඒක හරි සංඛාරයෙන් ආවේගයෙන් උද්වේග කර බවෙන් වැඩි. වැඩි හින්දා අර අනිත් සාමාන්‍ය පාඩම් කරන දේවල් ඒකෙන් රිප්ලේස් වෙනවා. ඒතකොට සෑහෙන වෙලා යනකම් පාඩම් කරන්න බෑ. ඒ කාලය අපතේ යනවා. ඒ වගේ තමයි හුඟක් ඔය ඉමෝෂන් එකෙන් පිරිච්ච ටෙලිඩ්‍රාමා සෙම් චිත්‍රපටි බැලුවාම බලපු වෙලාවේ කාලේ විතරක් නෙමෙයි නැතු යන්නේ. ඉන් එහත් කාලේ නැතු වෙනවා. මොකද අපිට පාඩම් කර කර ඉන්නකොට අර දේ එනවා. ඒක පොඩ්ඩක් හිත ඉඳලා ආයි පාඩමට හිත යනවා. ටිකක් විනාඩියක් දෙකක් පාඩම් කරනකොට ආයි අරක මතක් වෙනවා. ඒ වගේ ඒ තැන් වලට ගිහිල්ලා පණින්න අර පුළුවන් තරම් අපි ඒක වළක්ව ගන්න ඕන. ඒක වළක්ව ගන්න උදව් වෙනවා මේ අභ්‍යාසය ප්‍රගුණ කරාම. නිරායාසයෙන් ඒක කරනවා. එතකොට Tamanට මේ පහසුව හොඳට දැනෙනවා. දැන් මේක භාවනා කරන ජීවිතයේ අංගයක් වෙන්න ඕනේ. දැන් මං කලින් කිව්වා මේ මැඩම්වත් කුලපති මහත්තයාවත් මංවත් අපි කරලා ටෙස්ට් කරලා බලලා අපිට ප්‍රත්‍යවේක්ෂ ඥාණයෙන් අවබෝධ නොවිච්ච දෙයක් ඕගොල්ලන්ට කියන්නේ නැහැ. දැන් අපි ඕගොල්ලන්ට මේක භාවනා කරන්න කියලා කියන්නේ රෙගියුලර්ලි දිනපතා පැයක් දෙකක් කියන්නේ මේක කරන්න පුළුවන් කියලා ටෙස්ට් කරලා බලලා පුළුවන් නිසා. කුලපති මහත්තයා පැය 3-4ක් හැමදාම කරනවා. මම පැය 2ක් විතර කරනවා. මැඩමුත් පැය 2ක් කරනවා. හැමදාම. ඒතකොට එහෙම තමයි අර සංඛාර පැත්තට අදින සිත විසංඛාරික පැත්තට අපි දාලා තියාගෙන ඉන්නේ. ඒතකොට මේ පැත්තෙන් ඒක නිකන් කඹ ඇදිල්ලක් වගේ. මේ පැත්තෙන් අපි විසංඛාර පැත්තට අදිනවා, අර පැත්තෙන් සංඛාර පැත්තට අදිනවා. පැය 2ක් භාවනා කළොත් පැය 22ක් අනිත් පැත්තට තමයි අදින්නේ. එතකොට දැන් මේ පැත්තේ පැය 2 අඩු කරලා ගිහිල්ලා විනාඩි 5 වුණොත් මේ පැත්තේ බැලන්ස් එක නැතුව ගිහිල්ලා අර පැත්තටම ඇදිලා යනවා. ඒකෙන්ද ඒක කරන්න ඒක Tamanටම තියෙන දක්ෂතාවයක් ලබා ගන්න එකක්. මේක කළ හැකි දෙයක්, ට්‍රේනබල් දෙයක්. ඉතින් ඒක නිසා ඒක කරන එක හොඳයි. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගන්න අපිට ගොඩක් දේවල් තියෙනවා අධ්‍යාපනයේට. දැන් බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් කියලා දුන්නා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ඒක යන විදිහක් කියලා දුන්නා. දැන් කෙනෙක් ආපුවාම මොකක් හරි දුකක් කියාගෙන බුදුරජාණන් වහන්සේට ඒ දේ අහලා විග්‍රහ කළා බඩගිනි නම් මුලින් දානේ හම්බෙච්ච ටිකක් හරි කන්න දීලා දැන් ඔයගොල්ලන්ගේ කමිටිය වගේ ඔයගොල්ලන්ට නිකම් මෙතෙන් ඇවිල්ලා බඩගින්නේ මේක අහන් ඉන්න කිව්වේ නෑනේ. කන්න දුන්නා බොන්න දුන්නා ඊට පස්සේනේ ඒක කළේ යන්නේ වගේ. ඉතින්
අභ්‍යාසයක් කියලා දුන්නා කරන්න. ඒ අභ්‍යාසය කරලා දීලා ඊට පස්සේ කියලා දුන්නා කොහොමද ඉවැලුවේට් කරන්නේ තමන් මේකේ ප්‍රෝග්‍රස් වෙනවද කියලා. තව ඉස්සරහට ගියාම ඔයගලන්ට තවත් තේරෙයි. දැන් අපි ලෝභ ද්වේෂ මෝහ අඩු වෙනවා කියලා කියනවා මේ අභ්‍යාසය කරාම. මම ඔයගලන්ට පින්තූරයක් පෙන්නන්නම්. දැන් මේ තමයි අපේ මම කියන පුද්දලයා. සිත තියෙනවා මේ එළියේ ලෝකේ තියෙනවා කාම ලෝකේ, මේ ශරීරයේ තියෙන රූප ලෝකේ, මේ විඥානය නැතොත් දැනුම් ගබඩාව තියෙනවා අරූප ලෝකේ කියලා. දැන් ශරීරයෙන් එනවා සිතුවිලි. එළියේ ලෝකෙන් එනවා සිතුවිලි. විඥානයෙන්ත් එනවා සිතුවිලි. දැන් ওই සිතුවිලි එනවා එකක් පිට එකක්. වැඩි විස්තරයක් මේකේ තියෙනවා. මේ එළියේ කාම ලෝකේ තියෙනවා ඇහෙන් ගන්නවා, කනෙන් ගන්නවා, නහයෙන් ගන්නවා. මේ සිතට අරගෙන සිතෙන් මේක සංකාර කරලා විඥාණයට දා ගන්නවා. දාගත්තට පස්සේ මේක ආපහු වෙනවා වළක්වන්න බෑ. ඒකෙන්ද හැමතිස්සෙම මෙතන තියෙනවා මේ සිත ඔකියුපයි වෙලා තියෙන්නේ. සිතකින්. සිතවිල්ලකින්. එතකොට මේ දැන් මේක මහ වදයක්. අපිට තේරෙන්නේ නැතුනේ මේ වදේ විඳ විඳ අපි ලෝ ග්‍රේඩ් ස්ට්‍රෙස් එකක දිගටම ඉන්නේ. ඉතින් අපිට කාලයක් යනකොට තේරෙනවා මේක අඩුයි කියලා මේ අභ්‍යාසය කරනකොට. පාඩම් කරනකොට ලේසි. යමක් දැක්ක පාර එනකොට අප්‍රසන්න සිද්ධියක් ඒක දැක්කට ඇවිල්ලා පාඩම් කරන්න වඩුවාම ඒක ඉබේ ඇතෑරිලා. ආයාසයක් නැතුව ඒක හැලිලා. එතකොට අපි දන්නවා අපිට ලෝභ කියන්නේ මේ එළියේ ලෝකෙට තියෙන සම්බන්ධය අඩු වුණා. දෝෂ කියලා කියන්නේ මේ ශරීරයේ ඇස කන නාසය දිව කය කියන එකට හිත පැන පැන එක එක සංතාවෘපණය කර කර ඉන්න ස්වභාවය ඒක අඩු වෙලා තියෙනවා. සහ මේ විඥාණයෙන් එක දේවල් වෙන එක gedara මතක් වෙනවා, වැඩ මතක් වෙනවා, තව සිද්ධි මතක් වෙනවා, කියපු කතා මතක් වෙනවා. ඒවත් එච්චර වදයක් නෑ. ඒකත් ඇතෑරලා යනවා කියලා Tamanටම තේරෙනවා. ඔන්න දැන් ඉවැලුවේෂන් සිස්ටම් එකෙන් Tamanටම පේනවා Taman ඉස්සරහට යනවා කියලා. ඒ එක විදිහක්. දැන් ඔබ පටන් ගන්නකොටම පළවෙනි ලෝකෝත්තර ධානයේ හිටියේ. ඒ ධානයේ විස්තර පස්සේ දවසක අපි සාකච්ඡා කරමු. ඒතකොට පළවෙනි ධානයට යනවා Tamanට දන්නවා. ඒකෙන් දෙවෙනි ධානයට අර ඔටෝමැටික් ගියර් එකක් මාරු වෙනවා වගේ යන එක දැනගන්නවා. ඒ වගේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ලෝකෝත්තර ධාන වලට යන එක Tamanට තේරෙනවා. ඒකෙන් දන්නවා Taman මේ ඉස්සරහට යනවා කියලා. ඒ තව විදියක්. ඊට පස්සේ ටිකක් ලොකුවට පරාසය ගත්තොත් දැන් Taman පටන් ගත්ත වෙලාවේ හිටියේ අප්‍රකට වශයෙන් හෝ සෝවාන් මාර්ගයේ. සෝවාන් ඵලයට ආවම Taman දන්නවා සෝවාන් ඵලයට ආවා කියලා. ඊට පස්සේ සක්‍රුදාගාමි මාර්ගයේ ඉන්නකොට Taman දන්නවා සක්‍රුදාගාමි මාර්ගයේ ඉන්නවා කියලා. සක්‍රුදාගාමි ඵලයට ආවම Taman දන්නවා සක්‍රුදාගාමි ඵලයේ ඉන්නවා කියලා. ඔය වගේ අරිහත් ඵලයට එනකන් Taman දන්නවා Taman ඉන්නේ කොතන කියලා Taman හරියටම දන්නවා. එතකොට අර ඔයගලන්ගේ assessment system එක වගේ evaluation system වගේ monitoring and evaluation inbuilt මේකේ. එතකොට ඒවා ඔක්කොම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ මාර්ගේ ප්‍රැක්ටිස් කරනකොට හරියට. අපි පොත් බලලා යමක් කටපාඩම් කරගෙන දැනුමට දාගත්තා කියලා ඒවා වෙන්නේ නැහැ. ඒක තමයි මෙච්චර කල් මේක පරක් වුණේ. ඉතින් ඒ විදිහට පුළුවන් ඒක බලා ගන්න. ඒකට ඔය හැම එකකම නිවනට යන මාර්ගයේ අතුරුඵලයක් වශයෙන් අපිට පාඩම් කරන්න මතක තියාගන්න ඒවා මෙහෙවන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒත් එක්කම නිවන් මාර්ගයට යනකොට ලැබෙන සුවදායි බවත් සංඛාර අඩු වෙනකොට තියෙන සුවදායි බවත් මේ සිත්විලි වලින් මැඩලන බව අඩු වෙනකොට තියෙන සුවදායි බවත් අපි අත්විඳිනවා. ඒතකොට මේක බොහොම සුවදායි ගමනක් එන්න නිවුණු ගමනක්. ඒකෙන් අදහස් කරන්නේ අපි කවුරුවත් අතහැරලා යනවා කියලා. ඔයගලන්ට හිතෙන්න පුළුවන් ආපෝ මගේ බොයිෆ්‍රෙන්ඩ් නම් අතහැරලා යන්න බෑ. මේ අතහැරෙන්න වෙයිද දන්නෙත් නැහැ මේක භාවනා කළොත් කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ සම්බන්ධය තිබුණාට ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් දෙපැත්තටම සමානව කියන්නේ එකක් කිව්වට එහෙම නැත්තම් කෙනෙක් හිතනවා බැඳපුවා හිතනවා මට දරුමල්ලු ටික දාලා යන්න වෙයිද කියලා. එහෙම ඕනේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට තියෙන ගෞරවාන්විත සම්බන්ධයක් එතන ඇති වෙනවා. ඒකෙන් වෙන වාසිය තමයි දැන් තමන්ගේ ආදරවන්තයා සැරෙන් වචනයක් කතා කළොත් නැත්නම් ආදරවන්තිය සැරෙන් වචනයක් කතා කළොත්
ඒක හරියට රිදෙනවා වෙන එක්කෙනෙක් ඒ වචනේ කිව්වට වැඩිය. ඒක මත්තම ඊට පස්සේ අර මට මෙහෙම කිව්වා කඳුළු සලසලා ඉන්නවා ඊට පස්සේ. ඒ කඳුළු සැලුවට වැඩක් නැහැ. එයා බ්ලොග් එකකට ගිහිල්ලා. මේ ඒක පේන්නේත් නැහැ. ඉතින් මේ Taman නිකන් දුක් විඳිනවා පාඩම් කර ගන්නත් බෑ වෙන්නේ. ඉතින් ඒක වෙන්නේ නැහැ. මොකක් හරි වචනයක් කිව්වා. ඒ වචනේ දැන් ගිහිල්ලා විඥානෙනේ තැම්පත් වෙන්නේ. කණෙන් ඇහුවා, සිතින් අල්ලගත්තා, විඥානේ තැම්පත් කරගත්තා. දැන් මේක ආපහු එනවා. නවත්ත ගන්න බෑ. දැන් හිත ඉගෙන ගන්නවා මේක අල්ලන්න නැතුව ඉන්න මෙතනින්. ඊට පස්සේ ඒක නෑ. ඒකෙන් අමාරුකුත් නෑ. පහුවෙන්ද ආයෙ හම්බුනම අර සිනාමුසු මූණෙන්ම එයා පිළිගන්නවා. එතකොට ඒ සම්බන්ධය හොඳයිනේ කලින්ට වැඩිය. කොච්චර ෂොක්ද. ඉතින් ඒ වගේ මේකේ වාසි තියෙනවා ගොඩක්. කියලා නිම කරන්න බෑ. එකින් එක ගත්තොත් එකින් එක කියන්න පුළුවන්. ඕවා තමයි තියෙන වාසි. මේ වාසි වලින් මම බොහොම අංශු මාත්‍රයක් කිව්වේ. ඔක්කොම කියලා ඉවර කරන්න සුමානෙත් දෙයක් යයි ඒත් බැරි දන්නේ. එතකොට මම මෙතනින් නවත්තනවා මේ අධ්‍යාපනයට තියෙන වාසිවල පුළුල් නිකන් ඕවර්විව් එකක් කරලා ඉවර වෙලා පස්සේ අපි වෙන වෙනම එක වශයෙන් උත් අරගෙන දීර්ඝ වශයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් ඊළඟ කොටසට අපි යනවා ඕන ප්‍රශ්නයක් අහන්න. ලියාගත්ත ප්‍රශ්න තියෙනවා නම් මෙතන ඉන්න වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම ආරාධනා කරනවා ඔබට කැමති නම් ඔබට අහන්න තියෙන ප්‍රශ්න මෙතනදී නැගිටලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ට ඕන කමක් තියෙනවා නම් කොලේක ලියලා ඉස්සරහට උනත් එවන්න පුළුවන්. අපිට මේ ප්‍රශ්න සර්ලා වෙත යොමු කරන්නත් පුළුවන්. සර් කලින් මේ අපි ළමයින්ගෙන් එකතු කරගත්ත ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි එක තියෙන සර් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාව විදියට අපිට කාලකලමනාකරණය කියන එක ගොඩක් වැදගත් දෙයක්. එතකොට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කාලකලමනාකරණය කර ගැනීමට බුද්ධ ධර්මයේ ලබා දීලා තියෙන උපදෙස් ඇත්තටම අපේ අධ්‍යාපනය වෙනුවෙන් යොදාගන්නේ කොහොමද කියන එක. මම උත්තර දෙන්න හොඳයි. දැන් කාලකලමනාකරණයේ පැති දෙකක් තියෙනවා. එක පැත්තක් ඔයගොල්ලන්ට net එකට ගියාමත් බලා ගන්න පුළුවන් කාලකලමනාකරණ ඒ සාමාන්‍ය දේවල්. ඒ කියන්නේ වැඩ සංවිධානය කරගන්න, ප්ලෑන් කරගන්න, ප්ලෑනට අනුව වැඩ කරන්න. ඊට පස්සේ දැන් අපි දෙයක් මතක තියාගන්න ඕන, ඒක මතක තියාගන්න ක්‍රමවේද තියෙනවා අඩු කාලයකින්. ඒ වගේ නොඑක් දේවල් තියෙනවා. තව පැත්තක් තියෙනවා. යුනිට් ටයිම් පර්ෆෝමන්ස් කියලා. දැන් යුනිට් ටයිම් පර්ෆෝමන්ස් කියන්නේ මේවා ඉන්ටර්නෙට් එකේ නෑ. මේ බුදුහාමුදුරුවෝ කියලා දීපුවා අපි අර්ථකථනය කරලා ගන්න ඒවා. දැන් අපිට පැය භාගයක් තියෙනවා නම් පාඩම් කරන්න. ඒ පැය භාගයේ පාඩම් කරනකොට අර මං කලින් කිව්වා වගේ විනාඩි 5ක් පාඩම් කරනවා. විනාඩි 2-3ක් කල්පනා කරනවා මේ පාර වෙච්ච සිද්ධියක්. ඒක කල්පනා කරන්නේ අපි ඌමනා වෙන්නේ නෙමෙයි. ඒක එනවා. මොකක් හරි සිද්ධියක් දවල් වෙච්ච. එක්කෝ පෙළපාලියට ගිහිල්ලා වතුර පාරක් ආපු එකක් හරි මොකක් හරි එහෙම නැත්නම් මේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගිහිල්ලා ලෑස්ති වෙලා නැතුව ඒකේ මේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා ඒක හරි හිතට එනවා. ඒතකොට විනාඩි 3-4ක් ඒකෙන් නැති වෙනවා. ඊට පස්සේ ආයි පාඩම් කරනවා. ආයි පාඩම් කරලා ආයි තව ටිකක් වෙලාවකට බඩකිනි දැනෙනවා. බඩකිනි චුට්ටක් දැනෙනකොට කන්න ඕන හිතෙනවා. ඒක අල්ලගෙන ඉන්න ට්‍රේනින් එකක් නෑ. ඊට පස්සේ බඩකිනි බඩිනකේ විනාඩි 5ක් ඉන්නවා. ඊට පස්සේ ආයි පාඩම් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ තව වෙන මොකක් හරි මතක් වෙනවා. එතකොට දැන් පැය භාගයක් පාඩම් කරනකොට අපි විනාඩි 5 කෑලි 4ක් විතර තමයි පාඩම් කරලා තියෙන්නේ. ඊටු ටික ඔක්කොම අපිට නැතුව ගිහිල්ලා. ඉතින් ඇත්තටම දැන් ලෙක්චර් එකක් කරන වෙලාවේ ලෙක්චර් එක ඇතුලේ පැයක් ඇතුළත ඕක වුණොත් එකක් දෙකක් නම් පැය විනාඩි 3 කෑලි 3ක් විතර නම් අපිට නැති උනේ. ඒක කවර් කරගෙන යන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයකට. හැබැයි ඒවා හුඟක් තිබුණොත් මේ ලෙක්චර් එකේ කනෙක්ට් කරගන්න බෑ. අතන කිව්වේ මොකද්ද මෙතන කිව්වේ මොකද්ද කියලා. ඒතකොට මුළු ලෙක්චර් එකම අපිට නැතුව ගිහිල්ලා. ඒක හුඟක් වෙලාවට නෝට් එක කම්ප්ලීට් කරොත් ආයි ගිහිල්ලා ටිකක් අල්ලගන්න පුළුවන්. නමුත් එතන ලොකු ඩ්‍රොප් එකක් තියෙනවා. ඉතින් අපිට අපේ අවධානය හෝල්ඩ් කරගන්න පුළුවන් නම් අර ලෝභ, ද්වේෂ, මෝහ කියන තුන් පැත්තෙන් එන සිත් අතාරින්න හිත ට්‍රේන් වෙලා තියෙනවා නම් එතකොට අර
නැතුව යන විනාඩි 5 කෑලි අඩු වෙනවා ගොඩක්. අඩු වුණාම අපිට යුනිට් ටයිම් පර්ෆෝමන්ස් එක හොඳ වෙනවා. අපි ග්‍රහණය කරගන්න අවශ්‍ය දේ ඊට පස්සේ මිස්ටේක්ස් අඩු වෙනවා. අපි ලියනකොට කියනකොට වැඩ කරනකොට ඒ වගේ හුඟක් පර්ෆෝමන්ස් එක ඉම්ප්‍රූව් වෙනවා. එතකොට දැන් ඒ පැත්ත මම කියන්නම්. අනිත් අර සාමාන්‍යයෙන් කාල කළමනාකරණය පිළිබඳ ඉතින් දත්ත නම් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මං හිතන්නේ කලින් සූදානම් කරගත්ත ප්‍රශ්න අසන අතරතුර අද මෙතනට ඇවිල්ලා ඉන්න ඔයාලගේ ප්‍රශ්නත් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත් කියලා මං හිතනවා. කවුරු හරි කැමති නම් මේ වෙලාවේ ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ අපිට කලින් ආපු ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ ගොඩක් අය කියනවා අපි දැන් මේ කොළඹ වෛද්‍ය පීඨයට ඇවිල්ලා තියෙන්නේ උසස් පෙළ හොඳට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරලා. එතකොට සමහර අයගේ අදහසක් තියෙනවා උසස් පෙළ කරන කාලේ අපිට මීට වඩා හොඳට මතක තිබ්බා. හැබැයි දැන් ටිකක් මතකයේ අඩු වෙගෙන යනවා කියලා. මේ ප්‍රශ්නෙත් ඒ වගේ එකක් සර්. මතක ශක්තිය පෙරට වඩා දුර්වල බව දැනෙනවා. ඒක වැඩි දියුණු කරගන්න මොනවද අපිට කරන්න පුළුවන් බුදුදහම සම්බන්ධ කරගෙන කියන්නේ? හොඳයි. දැන් මතක ශක්තිය ඒ තියෙනවා අංශ දෙකක්. එකක් තමයි අර මම කලින් කිව්වා වගේ ලෙක්චර් එක අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට අපේ සිත එහෙම ගිහිල්ලා අපි භෞතිකව මෙතන ඉන්නවා. හිටියට වෙන දේවල් හිත ඉඳලා තියෙන දැන් සිතේ එක වෙලාවක තියෙන්න පුළුවන් එක සිතිවිල්ලයි. ඒක ඇවිල්ලා තිබිලා නැති වෙලා තමයි ඊළඟ එක එන්න ඕනේ. අපි ලෙක්චර් එකක් අහගෙන ඉන්නකොට බඩගිනි වෙලා කැන්ටින් එකේ කෑම උයනවද කියලා හිටියොත් එතකොට අර ලෙක්චරර් කියන ටික ඒ විනාඩි දෙක තුන ඇතුළත කියපුවා අපේ සිස්ටම් එකේ නැහැ. ඒක රෙජිස්ටර් වෙලා නැහැ කොහෙවත්. එතකොට අපි දැන් ඒ වුණාට අපි මේ ලෙක්චර් එකේට ඇවිල්ලා ඉඳලා තියෙනවා. දැන් විභාගයට ගියාම මම ওই ලෙක්චර් එකට ගියානේ ප්‍රශ්නෙත් දැක්කා මම ওই ලෙක්චර් එකට ගියානේ. ඒ වුණාට මතක නැහැ. එන්නෙම නැහැ. ඒක එන්නේ නැහැ ජීවිතේට. මොකද ඒක නැහැ ඔයගොල්ලන්ගේ මතකේ. එතකොට ඔන්න මතක නැති වෙන එක විදිහක් එක. මොකද මතකයට නගා ගන්න නම් මේක විඥානයේ ඩේටාබේස් එකේ තියෙන්න ඕනේ. ඩේටාබේස් එකේ නැහැ. ඒක එක විදිහක්. ඒතර ඒක නොඑක ආකාරයට වෙන්න පුළුවන්. පාඩම් කරනකොටත් ඒක වෙන්න පුළුවන්. ওই සිද්ධිය හා සම්බන්ධ වෙන දෙයක් සිතට නැගුණායින් පස්සේ ලෙක්චර් එකක් අහගෙන ඉන්නකොට වෙන්න පුළුවන්. වෝඩ් ක්ලාස් එකකදී වෙන්න පුළුවන්. ඕන තැනකදී වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපි දත්තය දන්නවා. දන්නවා වුණාට ඒක මතක් වෙන්නේ නැහැ. ඒතකොට දැන් අපේ හිත ගොඩක් අර මං කලින් කිව්වනේ පැහැදිලි දිය තියෙන පොකුණක් වගේ නම් උඩින් ඉඳලා බැලුවාම ඒකේ අඩියක් පේනවා හොඳට ඉර පැවුවාම. එතකොට මේකට මඩ වතුර ටිකක් ආවම අඩිය පේන්නේ නැහැ. එතකොට අඩිය නැතුව නෙමෙයි. අඩිය පේන්නේ නැහැ. එතකොට ඒ වගේ දැන් සමහර දේවල් තියෙනවා හිත ඔයගලන්ට හිතලා බැලුවොත් පිටිපස්සට හිත බොහොම කලබලකාරී අසහනයෙන් තියෙන අවස්ථාවල මම කලින් කිව්වා හිත ටිකක් ඩවුන් ගිහිල්ලා තියෙන වෙලාවට මොනම දෙයක්වත් කරන්න අමාරුයි. මතක හිටින්නෙත් නෑ හිත එකඟ කරගන්නත් බෑ. එතකොට දැන් හිතේ තියෙන දෙයක් ඔය වගේ වෙලාවට මතක් කරන්න ගත්තොත් සමහරවිට මතක් වෙන්නේ නෑ. එතකොට තියෙන දෙයක් මතකයට නගා ගැනීමේ අපහසුතාවය දෙවනි විදිහ. එතකොට ඒක දැන් විභාගෙදී අපි මොකක් හරි සිද්ධියකට මූණ පාලා කලබලයක් වෙලා දුවලා විභාගෙට ගියොත් එහෙම විභාගෙට අර මතක් වෙන්න තියෙන ඒවායින් 100ක් මතක් වෙන්න තිබුණා නම් 70යි 75යි මතක් වෙන්නේ. එතකොට අපේ අර උපරිමයෙන් අපි වැඩ කරන්නේ නැහැ. එතකොට ඒ අනිත් විදිහ තමයි මේ විදි දෙකෙන් මේ මතක ශක්තිය නැති වෙන විදිය. දැන් අනිත් එක දැන් A level කරනකොට අපි මේ හුඟක් දෙමාපියන්ගේ වසඟේ ඉන්නේ. ඉස්කෝලේ යනවා ගෙදර එනවා. ටියුෂන් ක්ලාස් එකට යනවා ගෙදර එනවා. හොඳ ගාඩ් එකක් තියෙනවා. ඉතින් ලොකු ටාගට් එකක් තියෙනවා. මොකද A level එකේ ටාගට් එක අපි දන්නවා. ඉතින් හරි ફોකස්ඩ්. දැන් විශ්වවිද්‍යාලයට ආවම අපිට මේ කුරුල්ලා තෑරියා වගේ ඔන්න දැන් අම්මත් නැහැ තාත්තත් නැහැ ළඟ. මේ ඉතින් තව දේවල් කරනවා. කරනකොට ඒවත් මේ විඥාණයට ගිහිල්ලා එකතු වෙනවනේ.
දැන් අර කුණුබක් කිය වගේ ඕන එකයි එපා එකයි ඔක්කොම එකතු වෙනවා. සමහර දවස්වලට ඉතින් අපිත් හිටියනේ බ්ලොග් එකෙත් මම හිටියා. බ්ලොග් එකේ ඉන්නකොට සමහර දවස්වල කයියේ ගහනවා එලි වෙලා කපුටු කෑ ගහනකොට තමයි දන්නේ මේ රෑ එලි වේගෙන එනවා කියලා. ඉතින් ලෑස්ති වෙලා ලෙක්චර් එකේ යනවා ඇවිල්ලා ලෙක්චර් එකේ නිදා ගන්නවා. ඉතින් ඔක තේරුණා. ඉතින් පස්සේ තේරුණාම හදාගත්තා. ඉතින් ඒ වගේ කරන්න බෑ ගෙදර ඉන්නකොට. අම්මා දොරට තට්ටු කළා මොකද තාම ලයිට් එක දාලා තියෙන නිදි නැද්ද කියලා අහුවාම ඉතින් නිදා ගන්න වෙනවනේ. ඉතින් ඒ වගේ මේ කුණු කන්දල් එකතු කරගෙන තියෙන තිබිච්ච chance එකක් එදදී අඩුයි. ඒ ලෙවල් කරේ නැත්තම් පාසුන් නැත්තම් විශ්වවිද්‍යාලෙ එන්නත් බෑ. ඒකක් තියෙනවා. හැමෝම හැරගෙන බලන් ඉන්නවා ඒ ලෙවල් පාස් වෙනවාද කියලා. ඒ ලෙවල් ෆෙයිල් වුණොත් දෙමාපියන්ට පාරේ යන්නත් බෑ. ඔය වගේ කාරණා ගොඩක් තියෙන නිසා හරි ફોකස්. දැන් මෙහෙට ආවහම මේ කැට් 1 ෆෙයිල් වුණාද කියලා ගෙදර දන්නෙත් නෑ. කැට් 1 පාස් වගේ ගෙදර ගිහිල්ලා ඉන්නවා. ඒ වගේ ඉතින් මේ ඔක්කොම හංගගෙන යන්න පුළුවන්. ඉතින් දැන් කැට් 1 ෆෙයිල් වුණා කියලා හිතන්නේ දන්නේ. දැන් ඊළඟ දවසේ ගිහිල්ලා මොකක් හරි ඊළඟ ක්ලාස් එකට ගියාම දැන් ඔළුව ඇතුලේ කැට්. ඉතින් ඒකින්ද මේ කියන ටික අහගෙන ඉන්නේ නැහැ. ඒතකොට මතක නැහැ. සරලයි යෝග. නමුත් අපේ බොහොම සංඛාර ගොඩකට මැදි වෙලා ඒ සංඛාර වැඩි වෙලා එන්න අපි වයස වැඩි වෙන්න මේ විඥානයේ ගොඩ ගැහෙන කුණු කන්තල් ගොඩ වැඩි. ඉතින් මේ ඒකයි ඔය දැන් බලන්න අවුරුදු 7 දී රහත් වුණා සුනීත සෝපාක සුමන සාමණේර පණ්ඩුක උපාසක කිව්වට පණ්ඩුක උපාසකට අවුරුදු 7යි වයස. ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන් වුණා මොකද ඒ වයසේදී හරි අඩුයි හිතේ තියෙන මේ විඥානයේ තියෙන කුණු වල ටික. වයස වැඩි වෙන්න මේක වැඩි. මේ අභ්‍යාසයක් වයසක අයෙකුට දෙන්න අමාරුයි. ඕගොල්ලන්ට දෙන්නවට ඕගොල්ලන්ට මේක ගන්න ලේසියි. ඕගොල්ලන්ගේ දැනටත් එච්චර එකතු වෙලා නැති හින්දා. ඒක නිසා මතක තියාගන්න එකේ කාරණාව ඕකයි. මතක නැති වෙන්න එකේ විදිහත් ඕකයි. දැන් ඕකෙන් ගොඩ එන්න ක්‍රමෙත් ඔයගොල්ලෝ දන්නවා. පොඩ්ඩක් තව එකතු කරන්නම් මහාචාර්යතුමා කියපු එකට. දැන් අර කිව්වා වගේ ඇත්තටම අපිම තමයි ප්‍රශ්නේ ඇති කරගන්නේ. අපිම අපේ හිතට ඕන විදියකට යන්න දීලා අපිට හුඟක් වෙලාවට තේරෙන්නේ මෙතන කයකුයි හිතකුයි දෙකක් තියෙනවා. මේ හිත ගිහිල්ලා මේ අපි හිතනවා හිත ගිහිල්ලා කරන හැමදේම අපිට හොඳයි කියලා. දැන් හිතට පුළුවන් ඔය දැන් ප්‍රොෆෙසර් වසන්ත කිව්වා වගේ ඒ දැනුම් ගබඩාවේ වැඩිපුරම තියෙන්නේ අනවශ්‍ය දේවල්. 10% විතර තියෙනවා ඇති අපිට ඕන දේවල් ටික. 90ක් තියෙනවා නම් අනවශ්‍ය දේවල් ටික අපි කොහොමද අර 90 අස්සෙන් අර ටික තෝරලා ගන්නෙ? තව උදාහරණයක් දුන්නොත් අපි හිතමු අපි මෙහෙම රෙදි කෑලි දෙකක් තියෙනවා. එක රෙදි කෑල්ලක පාට නොයෙකුත් පාටවල තීන්ත ගාලා හැම පැත්තටම ගාලා තියෙනවා පාට කීපයකම ඒවා. අනිත් රෙදි කෑල්ලේ තියෙනවා බෝල 100ක් විතර තියෙනවා. පේලියට බෝල ටිකක් තියෙනවා. අනිත් පේලියේ බෝල තියෙනවා. අනිත් බෝල 4ක් බෝල කීපයක පේලි කීපයක් තියෙනවා. මෙතනත් රෙදි කෑල්ලක් තියෙනවා. මෙතනත් රෙදි කෑල්ලක් තියෙනවා. ඉතින් අපි කවුරු හරි අර ඇහුවොත් අර දැන් පාට ගාලා තියෙන මේකෙන් මොනා හරි දැන් මේ පාට කොතනද තියෙන්නේ කියලා හොයන්න කියලා අර අස්සේ ඒ කියන පාට කොතනද තියෙන්නේ කියලා හොයාගන්න බෑ. හැබැයි අපිට අර පැහැදිලිව 100ක් විතර කරුණු තියෙනවා. හැබැයි ඒක පැහැදිලිව වෙනම බෝල හැටියට වෙනම රවුම් හැටියට තියෙනවා. අපිට කිව්වොත් මේක දකුණු පැත්තේ තියෙන 7 වෙනි එක හොයන්න කියලා කෙලින්ම ටක් ගාලා එතනට ගිහලා හොයනවා. මොකද අතරමැද්දේදී ඒවා රවුම් අතර කලබල නෑ. ප්‍රශ්න නෑ. හරිම පැහැදිලි. අන්න මේ රවුම් අතරට නොයෙකුත් අනවශ්‍ය දේවල් ආපුවාම අපිට රවුම කියන්නේ අපිට අවශ්‍ය දේ නම් රවුම හොයාගන්නත් බෑ. අනවශ්‍ය දේම තමයි තියෙන්නේ. ඉතින් අපේ අතේ තියෙන්නේ. අපි ඔය අනවශ්‍ය දේවල් දාගන්නවා පහකින් දාගන්නවනේ. ඇහෙන් අනවශ්‍ය දේවල් දාගන්නවා. කනෙන් අනවශ්‍ය දේවල් දාගන්නවා. නහයෙන් අනවශ්‍ය දේවල් ගන්නවා. දිවෙන් ශරීරයෙන් ස්පර්ශයෙන්. අපි හිතමු යනවා කියලා ටීවී එකක් ඉස්සරහා දැන් අපි රිලැක්ස් කරන්න කියලා යන්නේ. ටීවී එක ඉස්සරහා අපි හිතමු නිවුස් ඇහුවා කියලා ඔක්කොම කුණු කන්දල් ටික දාගෙන මුළු කාලෙම ඉවරයි.
ඊට පස්සේ ඒ කාලේ විතරක් නෙවෙයි අර කලින් ප්‍රොෆෙසර් වසන්ත කිව්වා ඒ කාලේ විතරක් නෙවෙයි දැන් ඕක කියලා තව කෙනෙක් එක්ක කියන්න එපෙයිනේ. ඒතර ඒ කාලෙත් ඉවරයි. ඒතර සසදලා බලන්න අපේ පාඩම් තියෙන්නේ කොච්චර ටිකද අනවශ්‍ය දේවල් කොච්චර ගොඩක්ද කියලා. ඉතින් කොහොමද අපි මතකයක් කියලා තියාගන්නේ? ඒතර අපි මේ අභ්‍යාසය කරනකොට අපි ඉබේම ස්වයං සංවරයකට එනවා. අපි ස්වයං සංවරය තුලින් ඒක හිතට කරන්න බෑ. හිත කරන්නේ හිතට ඕනේ හැම තිස්සෙම අල්ලගෙන සැප වෙන්න. අපි ස්වයං සංවරයකට එන්නේ මේ අභ්‍යාසය තුළදී අපේ ඥානය කියලා දෙයක් වැඩෙනවා. අපේ ප්‍රඥාව කියලා දෙයක් වැඩෙනවා. ඒ ඥානයයි ප්‍රඥාවයි තුලින් අපිට දැනුම් දීමක් එනවා. හරි මේක අතහරින්න මේක අතහරින්න මේක අතහරින්න. අපිට පේනවා නේ මේක වැඩක් නැහැ. මම ඕකට ගියොත් මම මෙතන අහුවෙනවා මගේ කාලෙත් ඉවරයි. ඒක ඉබේම වෙනවා. මොකෝ අපි අපේ ඥානය ප්‍රඥාවයි කියන දෙක මේක කරන්න ඥානය වැඩෙනවා ප්‍රඥාව වැඩෙනවා. තවදුරටත් තව ටිකකින් ඒක ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට ප්‍රශ්න තියෙන්නේ දැන් කිව්වා මතක තියාගන්නවා වගේම මතකයට නගා ගන්නත් සමහරලාට අපහසුයි කියන එක. එතකොට විභාගයකදී හැම නැත්තම් අපි වයිවා එකකදී වගේ සමහර විට පාඩම් කරපු කරුණු මතකයට නගා ගන්න අමාරුයි අපිට තියෙන මානසික ආතතිය නිසා. ඒ අවස්ථාවට මුහුණ දෙන්න තියෙන අමාරුව නිසා. එතකොට මේ අහලා තියෙන ප්‍රශ්නෙත් ඒ සම්බන්ධයි. මානසික ආතතිය මේ වගේ අවස්ථාවකදී අවම කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. මානසික ආතතිය ඇති වෙන්නේ මොකද? දැන් අර මැඩම් කිව්වාගේ අපි ඇහැ කන හය දිවකයෙන් යම් යම් දේවල් එකතු කරගන්න. ඒ එකතු කරගත්ත දේවල් ගොඩාක් එකතු කරගත්තොත් නේද අපිට ආතතිය වැඩි වෙන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් එකතු කරගන්න ආතතිය වැඩි වෙනවා අපිට. ඒ කියන්නේ කල්පනා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම අපි හිතන්නකො මෙහෙම දැන් මේ කියලා දුන්නු අභ්‍යාසය පැයක් කරනවා කියලා හිතන්නේ. ඒ පැය තුල අපි අර ඇහ කන නහය දිවකය කියන පහෙන් එකතු කරගන්න කොච්චර දේවල් අත්හැරලා තියෙනවද? එකතු කරගන්න ප්‍රමාණය අඩු කරලා තියෙනවා. ඒ අඩු කරන්න පැයක් කරොත් එහෙමයි පැය දෙකක් කරොත් තවත් ටිකක් අඩු කරනවා. පැය හතරක් මම නම් කරනවා. එතකොට පැය හතරක් මම ඒව අත්හැරලා තියෙනවා. ඒ අත්හරින්න අර ආතතිය එන්න තියෙන දේවල් එකතු කර ගැනීම නැති වෙලා තියෙනවා. නැති වෙලා තියෙනකොට ආතතියක් එන්න තියෙන ප්‍රමාණය අඩුයිනේ. එතකොට Tamanට අවශ්‍ය දේ, ඒ කියන්නේ Tamanට අවශ්‍ය විභාගයක් කරන්න ඉගෙන ගන්න ටික මතක තියාගන්න නම් ඒ ටික විතරක් මතක් වෙනවා. අර හොඳ දේ අර මැඩම් කිව්වා වගේ අර හොඳ දේ ලේසියෙන් තෝරගන්න පුළුවන් දේ අපිට එකතු වෙනවා. එතකොට අපිට ඒ අභ්‍යාසය තුලින්ම පුළුවන් ඒ ටික නතර කරගන්න. ආතතිය නැති වෙන්නේ අපිට ආතතිය ඇති වෙන්නේ මොකද? අපි අර අනවශ්‍ය දේවල් ගැන කල්පනා කර නේද ආතතිය ඇති කරගන්නේ. ඉතින් ඒ අනවශ්‍ය දේවල් තුල අපිට ආතතිය ඇති වෙන දේවල් කල්පනා කර හිටියට ඒවට විසඳුමක් එන්නේ නැහැ නේද කොයි වෙලාවකවත්. ඒ විසඳුමක් නැහැ. එන්න අර නූල් බෝලේ වගේ පැටලීම විතරයි තියෙන්නේ. මේ පැටලීම ලියා ගන්නත් ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ගය. දැන් ඔය ආතතිය ගැනම බුදුහාමුදුරුවන්ගෙන් අහලා තියෙනවා එක සූත්‍රයක මේ ජටා කියන සූත්‍රයේ මේ ධර්මයේ පැත්තෙන් බැලුවොත් ජටා සූත්‍රයේ දෙවියෙක් ඇවිල්ලා අහලා තියෙනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටියා පජා තන්තං ගෝතම පුච්චාමි කෝමං විජ්ජටේ ජටන්ති කියලා. ඒ කියන්නේ මේ ඇතුළත් ගැට පිටත් ගැට. මේ ගැට වලින් ඔක්කොම ගැට ගහලා තියෙනවා. මේක ලියාගන්නේ කොහොමද කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරු දීපු උත්තරේ තමයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භායවං. ඒ කියන්නේ සීලේ පිහිටවලා සිත ප්‍රඥාව බවට හරවගත්තොත් නැත්නම් අර මැඩම් කියන වගේ ඥාන මාධ්‍යයට ප්‍රඥා මාධ්‍යයට අපි ආවොත් මෙන්න මේ ගැට ටික ඉබේ ලියා ගන්න පුළුවන්. ඒ ලියා ගන්නේ කොහොමද? අර මං කිව් විදිහට සිත අනවශ්‍ය දේවල් පස්සපසාපයයක් නැති වෙනවා. අපිට අවශ්‍ය දේ එකතු කරගන්න ඕන වෙලාවට එකතු කරගන්නවා. අර අනවශ්‍ය දේවල් එකතු කරගන්න තිබිච්ච කාලේ අපි ඒව අත්හරින්න පුරුදු වෙලා තියෙනවා. එතකොට ඒ ආතතිය අඩු වෙනවා. ඒ විදිහටම ආතතියත් අපිට අඩු වෙනවා. අර එකතු කරගත්ත දේවලුත් අඩු වෙනවා. අනවශ්‍ය දේවල්. අපිට අවශ්‍ය දේවල් ටික එකතු කරගත්තාම පැහැදිලිව අපිට තෝරලා බේරලා අරගන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ අභ්‍යාසය තුලින් ඒවා ගොඩාක් සිද්ධ වෙනවා. ඒක නිසා මේ අභ්‍යාසයම කළොත් මේ දරුවන්ටම තේරෙයි යම් දවසකදී කොහොමද මේ අභ්‍යාසය කරන්න ඉස්සෙල්ලා තිබුණු මානසික තත්වයක් ඊට පස්සේ මේ අභ්‍යාසය මාත්‍යයක් පුරුදු පුහුණු කරන්නකො. එතකොට තියෙන තත්වයක් මේ දරුවන්ට Taman තුලින්ම දැකලා අවබෝධ කරගන්න පුළුවන්. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ අපි කිව්වට වැඩක් නැහැ.
ස්වාක්ඛාතෝ කියන්නේ Taman තුලට අරගන්න ඕන. Taman තුලින් දකින්න ඕන. ඒ හිපස්සිකෝ කියන්නේ Taman එන්න ධර්මයේ දකින්නේ ඇවිල්ලා Taman තුලට අවබෝධ කරගෙන Taman තුලට අරගෙන අවබෝධ කරගන්න. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හේති කියන්නේ Taman තුලින් තම නැනපමණින් අවබෝධ කරගන්න. කොහොමද අවබෝධ කරගන්නේ? මේ භාවනා කරන්න ඕන. ඒ භාවනා කරන කාලේ Taman තුලින් අවබෝධ කරගන්න, ඉගෙන ගන්න යම් දෙයක් තියෙනවා. ඒ ඉගෙන ගන්න දේ තමයි මේ රූප කියන දැන් අපි අනවශ්‍යව අල්ලගන්න රූප වලින් අපි දුක් විඳිනවා කියන එක අවබෝධ වෙනවා. එතකොට අන්න ඒක දැනගත්තම Tamanට වද දෙන්න ආතතියට හේතු වෙන කාරණා අපිට අත්හැර ගන්න පුළුවන්. තවත් ප්‍රශ්නයක් තියෙනවා. කාර්ය බහුලත්වයේ අතර निराවුල් මනසක් පවත්වා ගන්න බුදුදහමෙන් අපිට තියෙන උපදෙස් මොනවද කියන එක. දැන් අපි හැමෝම කාර්ය බහුලයිනේ. දැන් කාර්ය බහුලව එක්කෙනෙක් ඉන්නකොට निराවුල්ව මනසක් තියාගන්න ඒකට පිළිතුර සරලයි. දැන් කාර්ය බහුලයි කියලා කියන්නේ අපේ මේ සිත මේ බොහොම බිසි වෙලානේ. මේ මෙහෙන් එනවා, එළිය ලෝකයෙන් එනවා, ශරීරයෙන් එනවා, විඥානයත් ඒ අතරේ මතක් වෙනවා. එතකොට අපිට එක වෙලාවකට එක සිතයි හිතේ තියෙන්නේ. දෙක තුනක් නැහැ. එතකොට අපිට පුළුවන් නම් ඒ වෙලාවට මේකට තමයි ප්‍රසන්ට් මොමන්ට් කියන්නේ. ඒ වෙලාවට ඒ සිතිනේ එක ඒ වැඩේ කරනවා. මුළු ලෝකෙම අනිත් ඒවා අමතක කරලා. උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ පාඩම් කර කර ඉන්නවා. පාඩම් කර කර ඉන්නකොට යාළුවෙක් එනවා. යාළුවෙක් ආවහම ඔයගලන්ට කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා යාළුවව මැනේජ් කරන එකේ. එකක් තමයි එක පොතේ එක ඇහක් තියාගෙන අනිත් ඇහෙන් යාළුවා දිහා බලලා මොකද මචං හරි මොකක් හරි කියලා. ඒතකොට දැන් යාළුවා දන්නා මේ ඔයා යාළුවා ආවට පිළිගැනීමක් නැහැ. පොතේ තමයි ඇහැ තියෙන්නේ. ඒ වුණාට මේ අර යන්න නොකිය ඉන්නවා වගේ. එතකොට ඒක විදිහක්. එතකොට යාළුවා නිකම්ම යනවා. ආයි ඉතින් ඒ යාළුවා එන එක අඩුයි. දෙවෙනි විදිහ තමයි යාළුවා පෑන තියනවා පැත්තකින් පොතත් පැත්තකින් තියනවා. යාළුවාට දෙනවා මිනිත්තුවක්. ඒ මිනිත්තුව 100%ක්ම යාළුවාට. ඉතින් ආගිය විස්තර අහලා මොකද ආවේ කියලා අහලා මේ ඊට පස්සේ ඉතින් එතකොට යාළුවා දන්නවා එයාට 100% attention එක දුන්නා කියලා. අපි රාජකාරී කරනකොට උනත් වෙන දෙයක් කරනකොට උනත් එහෙමයි. එතකොට කියලා කියනවා මට මෙන්න මෙහෙම පාඩමක් තියෙනවා ලෑස්ති වෙන්න හෙට ප්‍රසන්ටේෂන් එකක් හරි මොකක් හරි ඒ තියෙන දේ කියලා මට ඒකට මේ වෙලාවේ විතරයි විනාඩි 10ක් තියෙන්නේ මම ඒකටක් ගාලා කරන්නම්. හවස මං ටිකක් ෆ්‍රී හවස කතා කරමු කියලා. එතකොට ඒක මැනේජ් කර ගන්නවා. හැබැයි ඒ මිනිත්තුව අපි යාළුවාට තමයි 100% දීලා තියෙන්නේ. ඒකෙන් ලොකු වෙනසක් කරන්න පුළුවන්. මොකද යාළුවා දන්නවා 100% ඔයා දුන්නා. ඒ වෙලාවේ ඔයාට බෑ කතා කරගෙන ඒක නිසා වෙන වෙලාවක් අපි කතා කරමු කියලා ලෑස්ති කරගත්තා. ඉතින් ඒ විදිහට ඔන්න ඒ වැඩේ ඒ මිනිත්තුවනේ එතකොට. ඒ මිනිත්තුව අපි 100% අවධානයෙන් වැඩ කළා. අනිත් හැම මිනිත්තුවම එහෙමයි. තමන් එක දෙයක් තමයි එක වෙලාවකට කරන්නේ. ඒ වෙලාවට කරනකොට අනිත් ඒවා අතහැරීමේ හැකියාව හිතට ලබා ගන්න පුළුවන් වෙන්නේ මං කලින් කිව්වා උප්පත්තියෙන් තියෙන්නත් පුළුවන්. දැන් ගොඩක් අපි පාරමිතා පුරලා තියෙනවා නම් අභ්‍යාසය කරලා තියෙනවා නම් අපි ලොකු ස්කිල්ස් ගොඩක් එක තමයි ඉපදෙන්නේ. එහෙම නැත්නම් ඒ ස්කිල්ස් එක අපිට ඩෙවලොප් කරගන්න වෙනවා. ඒතකොට ඒ ඩෙවලොප් කරායින් පස්සේ අපිට පුළුවන් වෙනවා ඔය එක වැඩක් කරනකොට අනිත් සියලුම දේවල් අමතක කරලා ඒ වැඩේ කරන්න. මේක මේ අභ්‍යාසයේදී ට්‍රේන් වෙනවා. ඒක අපිට හැම තැනටම ආදේශ කරන්න පුළුවන්. ඩ්‍රයිවිං වලදී කේන්ති යන්න නැතුව ඩ්‍රයිව් කරන්න. ඇවිදිනකොට කකුල් ගලේ හප්ප ගන්න නැතුව ඇවිදින්න. කතා කරනකොට කතා බහ කරන්න ફોකස් එකක් ඇතුව කතා කරන එකනත් එක්ක ඒ වගේ හැම වෙලාවෙම. එතකොට කාර්ය බහුල නෑ එතකොට. කොච්චර වැඩ තිබුණත්. තවත් ප්‍රශ්නයක් තියෙනවා සර්. තරංගකාරීත්වය නිසා සමහර අවස්ථාවල හිතේ ඊර්ෂ්‍යාව වැනි
සිතුවිලි ඇති වෙනවා කියලා. ඒ සිතුවිලි ඇතිවීම අයහපත් බව දන්නව නමුත් ඒක වළක්ව ගන්නේ කොහොමද කියන එක. සාමාන්‍යයෙන් අපි ඉන්නකොට හිත මේ රූපත් එක්ක එකතු වෙනවා කිව්වනේ. ඒ රූපත් එක්ක එකතු වෙනකොට අපිට ඊර්ෂ්‍යාව විතරක් නෙවෙයි ඊටත් වඩා දේවල් ඇති වෙනවා. ඒ කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය මූලික කරගෙන තමයි ඊර්ෂ්‍යාව කියන එකක් තියෙන්නේ. ඒ කියන්නේ ද්වේෂය කියන පැත්තට ද්වේෂය කියන චෛතසික පේළියට ගත්තොත් තමයි ද්වේෂ, ඉච්ඡා, මච්චරිය, කුක්කුච්ච කියලා තියෙන ද්වේෂයත් එක්ක තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. එතකොට යටින් අපිට නරක පැත්තකුත් වෙලා තියෙනවා. ද්වේෂයත් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවා එන්නේ මොකද? අපි අර සාමාන්‍යයෙන් වෙලා ඉන්නකොට මොනවා හරි දකින්න දෙයක් ගැන අපි ද්වේෂ වෙන්නෙත් එහෙමනේ. මොනවා හරි කවුරු හරි මොනවා හරි Tamanට හරි කාට හරි තමන් ප්‍රිය කරන දෙයකට මොනවා හරි කිව්වොත් ඒ කියන්නේ ප්‍රිය තමන්ගේ දරුවාට අම්මට යට යාළුවාට මොනවා හරි කිව්වොත් ඔන්න ද්වේෂයක් ඇති වෙනවා. ඒ මොකද අපි අර බාහිර දේවල් අහපු නිසානේ. ඉතින් ඇත්තටම වෙන්නේ අපි ඒව බාහිරින් ගන්න අපිට ද්වේෂය විතරක් තරහව විතරක් ඊර්ෂ්‍යාව විතරක් නෙවෙයි ලෝභ ද්වේෂ මෝහ කියන තුනම එනවා. ඒ ලෝභ ද්වේෂ මෝහ තුනම එනවා නම් අපි කරන්නේ නරක දෙයක්. ඉතින් ඇත්තටම අපි කරන්නේ නරක දෙයක් නම් ඒක නරක දෙයට නරක විපාකෙකුත් හම්බ වෙනවා. ඒ නරක විපාක විදියට අපි ඊට පස්සේ කොහේ ඉපදිනවද කියලා දන්නේ නැහැ. බුද්ධ ආගම විදියට අපිට අනිවාර්යයෙන් මේ කාන්තෙන් ඊළඟ උපතක් තියෙනවා. ඒ උපත තියෙනකොට අපි කොහෙට යනවද කියලා දන්නේ නැහැ. ලෝභ දේශ මොහ වැඩි වැඩ කරොත් අනිවාර්යයෙන්ම මේ කාන්තෙම සතර පායට තමයි යන්නේ. එතකොට ඒ පැත්තෙන් ගැලවෙන්නත් පුළුවන්. අර ද්වේෂය කියන චෛතසික එන්නේ නැත්තම් ඊර්ෂ්‍යාවක් ඇති නෑ. අනිත් එක්කෙනාට මොනවා හරි දෙයක් ලැබුණොත් ඔන්න අපිට ඊර්ෂ්‍යාවයි ඒ වගේ දේවල් නේ හිතෙන්නේ. මට වඩා හොඳට එයා ඉන්නවනම් ඒක ඊර්ෂ්‍යාවක් එනවා. ඉතින් මේ මමත්වයේ කියන දේ නැති කරගත්තොත් ඒ ඊර්ෂ්‍යාව වගේ දේවල් ගොඩාක් අඩු වෙනවා. ඒක නැති කරගන්න තියෙන්නේ ඔය අභ්‍යාසය කරලම තමයි. අභ්‍යාසය කරන එක කාලය තුල කරන්නේත් ඔය මම කියන අර ලෝභ දේශ මොහ ඇති වෙන මාධ්‍ය නතර කරන එක. ඒ නතර කර ගැනීමෙන් අපිට හැම පැත්තෙම බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ මේ ලෞකික පැත්තේ තියෙන මොනම ප්‍රශ්නයකට වුණත් විසඳුම තියෙන්නේ මේ අභ්‍යාසය කිරීමෙන්ම විතරයි. මේ අභ්‍යාසය කරලා ඒ මාර්ගඵල ලබාගෙන රහත් වෙන තැනත්තට ඒ ලෝභ දේශ මොහ ඔය ඊර්ෂ්‍යාව, මදමානය, ඊට පස්සේ ඔය කුක්කුච්චය, උද්දච්චය, ඒ වගේ දේවල් කිසිම දෙයක් මසුරුකම, ඒ වගේ කිසි දෙයක් ඇත්තේ නැහැ. ඉතින් එතෙන්ට යන ශ්‍රාවකයාට නැත්තම් පුරුදු පුහුණු කරන මේ දරුවන්ටත් ඒවා ටික අඩු වෙලා යනවා. අඩු වෙලා ගිහිල්ලා හොඳ පැත්ත හම්බ වෙනවා මිසක් මේ අභ්‍යාසය කිරීමෙන් නරක පැත්තට යන්නේ නැහැ කවදාවත්. දැන් ඒකට තව ටිකක් මම කරුණ දෙකක් කිව්වොත් දැන් හරියට මේක කිව්වා දැන් කාට හරි ඊර්ෂ්‍යාවක් හරි තරහවක් හරි එනකොට එයා දන්නවා හොඳටම මේ ඊර්ෂ්‍යාව හොඳ නෑ කියලා තරහව හොඳ නෑ කියලා දන්නවා හැබැයි ඉතින් ඒකෙන් වළකින්න බෑ ඒක යනවා නිකන් හිතනකොටම ගිහිල්ලා ඉවරයි ඊට පස්සේ හිතනවා අයියෝ මම මොනාටද ඒකට ඊර්ෂ්‍යා කරේ මම මොනාටද තරහ ගත්තේ කියලා පස්සේ තමයි හිතන්නේ. ඒතර දැන් බලන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ප්‍රශ්නේ තියෙන්නේ හිතේ. හිත කියන එක ලෝභ, දෝෂ, මෝහ, බය. ඔය හතරින්ම යුක්තයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඔක්කොගෙම යුක්තයි. ඒ හිත කියන එක. ඒතර දැන් අපි බැලන්ස් එකක් ගන්න ඕන. අපි දැන් හිතෙන්ම දැන් මේක කරගන්න හදනවා. හැබැයි ඒත් කරගන්න බෑ. හිතට ශක්තියක් නැහැ. මොකෝ හිත කරන්නේ ඇලෙන එක තමයි කරන්නේ. එතකොට අපිට මේක නිසා තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා අර කලින් කුලපති මහත්තයා කිව්වා වගේ මේ ගැට හැම තැනම ගැට කියන්නේ ඇහෙන් රූපයක් අරගෙන ඒක ගැට ගහලා දාගන්නවා අපේ දැනුම් ගබඩාවේ. දැන් ඒ ගැට ගහලා දාගත්ත දැනුම් ගබඩාවේ එක ගැටෙත් එක්කනේ ඊර්ෂ්‍යාව තියෙන්නේ අපිට. ඒ ගැටෙත් එක්කනේ බය තියෙන්නේ. ඒ ගැටෙත් එක්කනේ ඔක්කොම. එතකොට ඇතුළතත් ගැට පිටත් ගැට. හරි. ඉතින් කොහොමද මේ ගැටේ විසඳන්නේ කියලා අහනවා. සිතත් එක්ක ඉන්න තාක්කල් අපිට ගැටේ විසඳන ක්‍රමය අහුවෙන්නේ නැහැ. ගැටේ විසඳන්න ක්‍රමයක් තියෙනවා. එහෙනම් ඒකේ කිව්ව චිත්තං පඤ්ඤාංච භාවය. දැන් සිත පැත්තකට දාලා පඤ්ඤාව පැත්තට එන්න. හරි? එතකොට අපි ආතාපි නිපකෝ බික්කෝ. එතකොට අපි කෙලෙස්වන වීරයෙන් එතකොට අපි මේ ගැට ටික විසඳ ගන්න පුළුවන්. එතකොට ඒකට බුදුහාමුදුරුවෝ දුන්න බෙහෙත තමයි. කවුරු හරි අර කුලපති මහත්තයා කිව්වා වගේ කවුරු හරි ඇවිල්ලා ලෞකික ඕනම ප්‍රශ්නයක් කියනවා බුදුහාමුදුරන්ට. දැන් අහනවා දැන් ඊර්ෂ්‍යාව තියෙනවා වගේ ඒ වගේ ප්‍රශ්නයක් හරි සිටුවරු ඇවිල්ලා අහනවා අපි මේ කාමභෝගී ජීවිතයක් ගත කරන්නේ.
අපිට මේ වගේ ප්‍රශ්න එනවා. අපි කොහොමද අපේ හිත රැකගෙන තියාගන්නේ අපි? බුදුහාමුදුරනේ අපිට ක්‍රමයක් දෙන්න පුළුවන්ද කියලා. බුදුහාමුදුර කියන හරි පුළුවන්. බෑ ඕගොල්ලෝ කාමභෝගී ජීවිතයක් ගත කරන්නේ ඕගොල්ලන්ට ඕවා කරන්න බෑ කියලා කියන්නේ. බුදුහාමුදුර කියන පුළුවන් දෙන්න. එතකොට බුදුහාමුදුර ඒගොල්ලන්ට දෙන්නෙත් මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. හරි? ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට එතකොට එයාගේ ප්‍රඥාව ඥානය දියුණු වෙනකොට ඉබේම එයාගේ තියෙන සිතේ ප්‍රශ්නේ විසඳෙනවා. ඒක සිතේ ඉඳගෙන සිතේ ප්‍රශ්නේ විසඳන්න යනවා කියන්නේ මඩේ ඉඳන් මඩේම නානවා වගේ එකක්. හරි? ඒකට කරන්න බෑ. අපි පොඩි උත්සාහයක් දරලා පොඩි తాවකාලික අස්වැසීමක් ලබා ගන්නවා. හැබැයි අපි මඩේම තමයි හැමදාම ඉන්නේ. එහෙනම් මඩෙන් ගොඩ ඇවිල්ලා ගොඩ මාධ්‍යයේ ඉඳගෙන අපි බලනවා මේ අපි පුරුදු කරනවා මේක මෙහෙම තමයි කරන්න කියලා. තවත් එක ප්‍රශ්නයක් තියෙනවා රෝගීන් සමග කටයුතු කරනකොට සමහර අවස්ථාවල පිළිකුල් සහගත හැඟීම් ඇති වෙන අවස්ථාවල් තියෙනවා. මේ වෙලාවේදී අනුකම්පාව පෙරදරි කරගෙන කොහොමද අපි වැඩ කටයුතු කරන්න ඕනේ කියන එක ගැන පොඩි උපදේශයක් අපි බලාපොරොත්තු වෙනවා. දැන් ලෙඩෙක් අපි හිතමු ලෙඩෙක්ගේ ඇබ්ඩොමන් එක එක්සැමින් කරනවා. එහෙම නැත්නම් රෙක්ටල් එක්සැමිනේෂන් එකක් කරනවා. දැන් ඒක කරනකොට අපි බලන්නේ ඇබ්ඩොමිනල් එක්සැමිනේෂන් එකක් කරනවා නම් කොහොමද ඇබ්ඩොමන් එකේ කන්සිස්ටන්සි මොකද්ද? ඊට පස්සේ ලම්ස් තියෙනවද? ලිවර් එක පැල්පේට් කරන්න පුළුවන්ද? දැන් හිතේ තියෙන ඒවනේ. දැන් එක වෙලාවකට සිතේ එක සිතුවිල්ල නම් තියෙන්නේ මේ පිළිකුල කියන එක එන්න විදියක් නැහැ එතෙන්ට. පිළිකුල එනවා කියන්නේ ලිවර් එක පැල්පේට් කරනවාද කියන එකට හිත නැහැ. ඒක කරන්නේ දැන් හිත ට්‍රේන් නම් එහෙම නැතුව පිළිකුලක් දැනෙනවා නම් අපි ටිකක් වැඩිපුර භාවනා කරායින් පස්සේ හිත ට්‍රේන් වෙනවා ඒ කරන වැඩේට අවධානය දෙන්න. ඒතකොට ඇබ්ඩොමිනල් පැල්පේෂන් එක කරනකොට පිළිකුලක් දැනෙන්නේ නැහැ. පිළිකුලක් දැනෙන්න අවකාශයක් නැහැ. පිළිකුලක් දැනෙනවා කියන්නේ පැල්පේෂන් එකකින් අර ඉගෙන ගන්නෙ නැහැ කියන එක. ඉතින් ඒක නිසා සරලයි එක හැමදේම දැන් ලෙඩා ගාවට යනකොට ලෙඩාගෙන් ඇගෙන් දාඩිය ගඳක් හරි මොකක් හරි එනවනම් ඒක නහයෙන් එන එකක් නේ. ඒතකොට නහයෙන් එන එක අතාරින්න හිත ට්‍රේන් වෙලා තියෙන්න ඕන. ඒ ගඳ අපි හිත සංකාර කර ඉන්නවා නම් අපිට ලෙඩා කියන එක ඇහෙන්නේ නැහැ. එතකොට හිස්ට්‍රිය ගැන නැහැ. එතකොට ගඳ කියන එක අතෑරලා හිස්ට්‍රිය ගන්න ඕනේ. එතකොට හිස්ට්‍රිය ගන්නනවා. හොඳ දෙත් එහෙමයි. දැන් සුවඳ ගහන එක්කෙනෙක් ගාව ගිහිල්ලා එයාව එක්සැමින් කරනවා නම් මෙයා හරි සුවඳයිනේ කියලා හිත හිටියොත් මේ එක්සැමින් කිරිලක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙපැත්තම එකයි. එතකොට අපි හිත ට්‍රේන් කළොත් ඒ වැඩේ කරන්න ફોකස් එකෙන් ඒ වෙලාවට අර අනිත් ඒවා එන්නේ නැහැ. ඉතින් ඒවා ඒ දක්ෂතා මේ මාර්ගයේ යනකොට තියෙන අතුරු වාසි. එතකොට ඇත්තටම එක දෙයයි කරන්න තියෙන්නේ. මේ අභ්‍යාසය ප්‍රගුණ කරාම ඔය කියන ප්‍රශ්න වලට උත්තර හැම එකටම හම්බ වෙනවා. ඒක තියෙන්නේ අපි ඇප්ලයි කරන විදිය විතරයි. තවත් ප්‍රශ්නයක් තියෙනවා හොඳින් පාඩම් වැඩ කටයුතු කළත් විභාග අසමත් වෙනවා කුමක්ද හේතුව කියලා අවබෝධ කියන්නේ Tamanට පැහැදිලි අවබෝධයක් නැහැ මොකක්ද හේතුව කියන එක මේකට. එතකොට ඒ වගේ අවස්ථාවලදී අපි කොහොමද අපේ වැඩ කටයුතු සඳහා බුදුදහමේ උපදෙස් යොදා ගන්න ඕනේ කියන එක අහලා තියෙනවා. දැන් ඒකට කාරණා ගොඩක් තියෙනවානේ. ඒකට මතකය බලපානවා. දැන් අපි පාඩම් කරනකොට පොතේ යොදාගෙන ඉඳලා වෙන එකක් හිත නම් ඉදී පාඩම් කෙරිලා නැහැ. ඒතකොට එකක් තමයි අවශ්‍ය කාරණා මතකේ නැහැ විභාගෙට ලියන්න. ඊට පස්සේ විභාගෙ ගිහිල්ලා එතකොට සාර්ථක වෙන්නේ නැහැ. ඊට පස්සේ විභාගෙට ගියයින් පස්සේ සිතුවිල්ලක් එනවා ආපෝ මාව ෆේල් වෙයිද දන්නේ නැහැ කිකේ. එතකොට ෆේල් වෙයිද දන්නේ නැහැ කිකේ හිටියා විතරයි විභාගෙට ලියලා නැහැ. එතකොට දැන් අර විඥාණයෙන් එන සංකාරයෙන් වැඩි එකක් හිතට වදයක් දෙනවා. එතකොට ඒක අතාරින්න හිත ඉගෙනගෙන නැහැ. එතකොට ඒක අතෑරියා නම් එතකොට දන්න ටික හරි ලියන්න පුළුවන්. එතකොට එකක් මතක තියාගන්න පාඩම් කරන්න ඒ ස්කිල් එක ප්‍රගුණ කරන්න ඕනේ. සාමාන්‍ය ස්ටඩි ස්කිල්ස් වලට අමතරව ඒවා දැන් දන්නවනේ.
දැන් ඔය සිත ප්‍රගුණ කිරීමේ අභ්‍යාසය කරාම ඒ පාඩම් කියලා එක මතක තියාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ විභාගයට ගියාමත් දැන් අර සතර අගති තියෙනනේ මැඩම් කිව්වේ ලෝභ ද්වේෂ මෝහ බය කියලා. ඒකෙන් බය කියන එක ඔය ඔක්කොම සිත් වශයෙන් එන්නේ. ඒතකොට ඒ එන සිත අතාරින්න හිත ට්‍රේන් කරලා තියෙනවා නම් එතකොට හිත පැහැදිලි. දන්න ටික එනවා. දන්න ටික ලියන්න පුළුවන්. එතකොට එතන සාර්ථක වෙනවා. ඒ වගේ ඉතින් තවත් අනිත් දේවලුත් තියෙනවා සංවිධානාත්මකව කරන එක. දැන් උත්තරයක් ලියනකොට මේක මේ බුදුදහම නුනත් මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ. කොයි අවස්ථාවේ හරි කියන්න ඕනේ. මම ඒක මේ අවස්ථාවේ කියන්නම්. අපි ප්‍රශ්නයකට උත්තරයක් ලියලා ලකුණු දෙන්න බලනකොට අපි ගාව තියෙනවා මාකින් ස්කීම් එකක්. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලන්ට උගන්වපු දේවල් තමයි මාකින් ස්කීම් එකේ තියෙන්නේ. ඉතින් දැන් අපි ප්‍රශ්නේට උත්තරේ හොයනවා මුල ඉඳන් අගට කියවනවා අග ඉඳන් මුලට කියවනවා මේ උත්තරේ නැහැ. තිබුණත් නිකන් අර නිකන් සාගරයෙන්ට පැනලා මාළුවෙක් අල්ලනවා වගේ බොහොම අරුවෙන් අල්ලලා තමයි අපි ලකුණු 50ක් දෙන්නේ. ඉතින් ඕක එහෙම නෙමෙයි උත්තරයකට සංවිධානයක් තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ක්‍රමේ මම කිව්වා ඉවැලුවේෂන් සිස්ටම් එකක් තියෙනවා කියලා. ඒ වගේ තමන් ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නේ ග්‍රහණය කරගෙන උත්තරේ මුලින්ම ප්ලෑන් අවුට් කරන්න ඕන. ඒ ප්ලෑන් එක ලිව්වත් ඕගොල්ලෝ පාස් වෙනවා. මොකද මේ ප්ලෑන් එකේ ලියලා තියෙනකොට දන්නවා මෙයා දන්නවා කියලා අපි. අඩු වශයෙන් ග්ලෝබල් ඇසෙස්මන්ට් එකක් කළා හරි 50ක් දෙන්න පුළුවන්. සමහරක් අය පටන් ගන්නවා ලියන්න. ප්‍රශ්නේ දැක්ක ගමන් ලියන්න පටන් අරගෙන භාගයක් ගිහිල්ලා ප්‍රශ්නේ කියවනවා. එතකොට තමයි උත්තර ලියලා තියෙන ප්‍රශ්නෙට නෙමෙයි වෙන මොකක් හරි ලියලා තියෙන්නේ කියලා. ඒතකොට බරස් ගාලා එක කපනවා. කපලා ආයි ලියන්න පටන් ගන්නවා. ඒ වගේ නැතුව සැලැස්මක් අනුව වැඩ කරන්න. සැලැස්මක් තියෙන්න ඕනේ. මල්ලාරම් පාන් ගේන්න ගියත් ඒකට සැලැස්මක් තියෙන්න ඕනේ. කඩේ ගිහිල්ලා නේද. ඒ විදිහට සැලසුම් කසාගත උත්තරේ ලියුවොත් උත්තරේ හොඳ වෙනවා. එතකොට මතක තියාගැනීමේ දක්ෂතාවය ලබා ගැනීම එකක්. ඊට පස්සේ විභාගේ ලියන අවස්ථාවේ අර මානසික ආතතිය කියන්නේ සිතවිල්ලක්. ඒ සිතවිල්ල අතහැරීමේ දක්ෂතාවය ලබා ගැනීම එකක්. තුන්වෙනි එක සංවිධානාත්මකව උත්තරය ප්ලෑන් අවුට් කරගෙන ලස්සනට සෙක්ෂන්ස් වෙන් කරලා ලියන එක. ඒතකොට හරිය ලේසියි අපිට මාක් කරන්න. සබ් සෙක්ෂන්ස් තියෙනවා ප්‍රශ්නයකට මේ හදලා ඒකට අනුව එතකොට හරිම ලේසි මාක් කරන එක නේද. ඒතකොට ඒකට නිකන් ආසාවෙන් බලනවා. එතකොට තව මේ ප්ලෑන් එකටත් පොඩි ලකුණක් දෙකක් හම්බ වෙන ඉඩ තියෙනවා. ඒවා මාකින් ස්කීම් එකේ නැතත්. ඉතින් මේ ඒ විදිහට ওই කාරණා තුන කරගත්තොත් පාස් වෙන්න පුළුවන්. කලින් සූදානම් කරගත්ත ප්‍රශ්න ටික ඒ ටික තමයි තියෙන්නේ. කවුරු හරි ඉන්නවා නම් මේ වෙලාවේ ප්‍රශ්නයක් අහන්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් දැන් කතා කරපු ඒවා තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඕගලන්ට එකඟ වෙන්න අමාරුකමක් තියෙන තැනක් තියෙනවා නම් ඒකත් අහන්න. කිව්ව නිසා පිළිගන්න එකක් නෑ බුදුදහමේ. ඒක තමන් ප්‍රත්‍යවේක්ෂ ඥාණයෙන් අවබෝධ කළා තමන්ට අවබෝධ වෙනවා නම් ප්‍රත්‍යවේක්ෂ ඥාණයෙන් තමයි ඒක අවබෝධය තමයි වැදගත්. දැනුම අවශ්‍යයි මත දැනුම විතරක් එච්චර තේරුමක් නෑ. පර්යාය පර්යාප්ති පටිවේද කියලා තුනක් තියෙනවා. පර්යාය දැනගන්න ඕන. ඒක අභ්‍යාසයේදී දකින්න ඕන. දැකලා අවබෝධ කරගන්න ඕන. ප්‍රත්‍යක්ෂ කරගත්තාම තමයි තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒතර තමන් දන්නවා හරි මේක මම ප්‍රත්‍යක්ෂ කරා. ඒතර මම ඒකට එකඟයි. එහෙම නැතුව දැන් අපිට කියන්න පුළුවන්. කියන එක ඔයගොල්ලෝ මේක ඇත්තද කියලා ඔයගොල්ලෝ කරලා බලන්න ඕන. අභ්‍යාසයක් දීලා අපි යමක් ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් ඒ ප්‍රත්‍යක්ෂ කරේ මේ අභ්‍යාසය තුලදීමයි. එළියෙන් නෙවෙයි. අභ්‍යාස තුලදීමයි අපි ප්‍රත්‍යක්ෂ කරගෙන අපිට ඒක සැකයක් නැහැ. ඒතකොට ඔයගොල්ලන්ට සැකයක් නැති වෙන්න ඔයගොල්ලෝ අභ්‍යාසය කරලා බලන්න ඕන. මේක කියනවා අපිත් කරලා බලමු. කරලා බලන්න මේ කියන ප්‍රතිලාභ ටික ලැබෙනවද කියලා. එතකොට ඒකෙදී ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි මොනවාද ලැබෙන ප්‍රතිලාභ කියලා. ප්‍රශ්න තව අහනවා නම් තමයි හොඳ. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා අහන්නේ. ඒකනේ.
ඇහුවොත් අපිට හරි පහසුයි. එතකොට ඔයගොල්ලෝ අහන දෙයට උත්තර දෙන්න පුළුවන්. නැත්නම් අපි හිතලා කියනවට වඩා ඔයගොල්ලෝ අහන දෙයට උත්තර දෙනකොට පහසුයි. අහන්න ඕනම දෙයක් අහන්න අපිට ප්‍රත්‍යක්ෂ දෙයක් අපි උත්තර දෙන්න. අපිට ප්‍රත්‍යක්ෂ නැත්නම් අපි කියන්නම් අපිට ඒක දන්නේ නැහැ කියලා. අන්න හරි. දැන් ඕගොල්ලන් විනාඩිය දෙකක් අරගෙන බැච් එකේ ඕන කෙනෙක් එක්ක නැත්නම් බැච් එකේ නූනත් ඉන්න ඔය ළඟ ඉන්න කෙනෙක් එක්ක කතා කරලා ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් කියන්න. ලියන්න හරි කියන්න හරි. කියලා ඊට පස්සේ ආගෙන හිටපු එක්කෙනා කියන්න අපිට ප්‍රශ්නේ. කවුද කිව්වේ කියලා කියන්න එපා. මේ මං කතා කරපු එක්කෙනා මෙහෙම ප්‍රශ්නයක් කිව්වා. මේ කියලා ඒකට එතකොට ඒක කිසිම ප්‍රශ්නයක් වැරදි ප්‍රශ්නයක් නරක ප්‍රශ්නයක් ගොම් ප්‍රශ්නයක් නෙමෙයි. හැම ප්‍රශ්නෙම ප්‍රශ්නයක්. ඒකින්ද ඒ විදිහට සාකච්ඡා කරලා කියන්න. හොඳයි. දැනට තියෙනවද ප්‍රශ්නය? සර් ප්‍රශ්නයක් තියෙනවා. කලින් අපි කරපු අභ්‍යාසයේ ඒගොල්ලෝ අහනවා ඇයි කියලා අපේ ශරීරයේ කොටස් අරමුණු කරගෙන අපි මේ දේවල් අතාරින්නේ. හොඳ ප්‍රශ්නයක් ඒක. හොඳම ප්‍රශ්නයක්. කොණ්ඩ බලන්න හොඳම ප්‍රශ්න තියෙද්දි නතර වුණේ. බුදුහාමුදුරු දේශනා කර සත්‍යයන් හතරක් මේ ලෝකේට. දන්නවනේ චතුරාර්ය සත්‍ය කියලා. ඒකේ පළවෙනි එක තමයි දුක කියන එක. දෙවෙනි එක දුකට හේතුව, තුන්වෙනි එක දුකෙන් නිදහස් වෙන්නේ නැත්තම් නිවන. නිවනට යන්න තියෙන මාර්ගය තමයි හතරවෙනි එක තියෙන්නේ. එතකොට මේකේ දුක කියලා එකක් දේශනා කරලා තියෙනවා. මේ දුක කියන එක අපි අහලා තියෙන්නේ දුකේ කියන්නේ මොනවද කියලා අහලා තියෙනවා. එතකොට දුක කරුණු 8කට බෙදුවා බුදුහාමුදුරුවෝ. ජාති ඉපදින එක දුකක්, වයසට යන එක දුකක්, ලෙඩ වෙන එක දුකක්, මැරෙන එක දුකක්. ඒ ජීවත් වෙන කාලේ කැමති දේවල් නොලැබුණොත් දුකක්, ප්‍රිය දේවල් වලින් වෙන් වුණොත් දුකක්, අප්‍රිය දේවල් එක්ක එකතු වෙන එක දුකක්. මේ මම කියලා එකතු කරගත්ත දැනුම් සම්භාරයක් තියෙනවා මේ පංච උපාදානස්කන්ධය කියලා. ඒක දුකක් කියලා බුදුහාමුදුරුවෝ කරුණු 8කට දුක දේශනා කරා. එතකොට මේ දුකෙන් කියන ওই කරුණු 8 එකක් කරගත්තොත් පුළුවන් ද කාට හරි මේ එකක් වෙන්නේ මොකද්ද කියලා කියන්නේ? ඉපදෙනෝ, වයසට යනෝ, ලෙඩ වෙනෝ, මැරෙනෝ. කවුද එහෙම වෙන්නේ? කවුද ඉපදිලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙන්නේ? මම කියන එක්කෙනා නේද? එතකොට දුක කියන කොටසේ හතරක් අයිති මේ මම කියන පුද්ගලයාගේ මේ රූපෙට. අපිට මේ ඇහැ කන නහය දිවකය කියන රූපෙට ඇතුළත් හතරක්. ඊට පස්සේ රූපයත් එක්ක හිතක් එකතු වෙලා තියෙනවා. ඒ හිත මේ ක්‍රියා කරනවා. ඉපදුණු දවසේ ඉඳලා ක්‍රියා කරනවා. ඇහෙන් බලනවා, කනෙන් අහනවා, නහයෙන් ගඳ සුවඳ ගන්නවා, දිවෙන් රස විඳිනවා, කයෙන් ස්පර්ශ ලබනවා. ඒ බලන්නේ මොකටද? කැමති දේවල් එකතු කරගන්න නේද? එහෙම එකතු නොවුනොත් ඒක දුකක්. අපි කැමති අප්‍රියන් එක්ක එකතු වෙලා ඉන්නද, ප්‍රියයන් එක්ක එකතු වෙලා ඉන්නද? ප්‍රියයන් එක්ක එකතු වෙලා ඉන්න එක සැප. අපි හොඳයි කියලා හිතනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට අපිට දුකක් ඇති වෙනවා. ඊට පස්සේ අප්‍රිය දේවල් එක්ක එකතු වෙනකොටත් දුක් ඇති වෙනවා. ඒ ටික අපි ජීවත් වෙන කාලේ මේ ක්‍රියා කිරීම ඇතුළත වෙන්නේ. ඒකත් දුකක්. එතකොට බුදුහාමුදුරුවෝ තව දුකක් දේශනා කරා. ඒ විදිහේ ඒ හිත එකතු වෙලා කරන ක්‍රියාව ඇතුළේ දුකක් තියෙන. ඒක කරුණු තුනක් එතන තියෙනවා. එතකොට කරුණු 7යි. අන්තිම එක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ. ඒ මම කියන එකේ අර එකතු කරගත්ත දැනුම් සම්භාරය තමයි ඊළඟ එක. එතකොට ওই මම කියන පුද්ගලයා ගැන නේද අපි මේ අභ්‍යාසය තුල තිබැලුවේ. මම කියන පුද්ගලයා කොටස් 25ක් කඩලා නේද බැලුවේ. එහෙනම් අපි මේ විභජනය කරලා නැත්තම් විදර්ශනා කරලා බලලා තියෙන්නේ මොකද්ද? මම කියන එක්කෙනා කවුද කියලා. පැහැදිලිද දැන්? එතකොට මම කියන එක්කෙනා දුකක් කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය පළවෙනි ධර්මය දුක කියන එක. දුක කියන එකේ තියෙන්නේ කවුද? දුක කියන එකෙන් නිර්මාණය වෙලා තියෙන්නේ කවුද? මේ මම කියන පුද්ගලයා. ඒක නිසා මම කියන එක දුක නම් ඒ මම කියන එක දුකේ කියලා දැනගත්තොත් නේද දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අභ්‍යාසය පටන් ගත්තේ මේ දුක මොකද්ද කියන එක බලලා. අපි ඒක කිව්වේ නෑනේ. ඒ වුණාට මම කියන පුද්ගලයාගේ ඇතුලේ තමයි ඔය හැකන හැදිවකය කියලා මේ කොටස් 25ක් සමන්විත ශරීරය තියෙන්නේ. මේ ශරීරයේ කොටස් 25ක් අපි බලන්න කිව්වේ. ඊට පස්සේ ඒකේ තුල තමයි වේදනාව තියෙන්නේ. ඒ වේදනාවට කිව්වා මෛත්‍රී කරන්න කියලා. වේදනාවක් දැනුණොත් දිගාරින්න කිව්වා. එතකොට ඒකේ තිතුවිලි එනවා කිව්වා. ඒකේ කල්පනාවල් එනවා කිව්වා. සැලසුම් හදනවා කිව්වා. ඒවට මෛත්‍රී කරන්න කියලා කිව්වා. එතකොට මොකද්ද මේ අභ්‍යාසයෙන් කරේ? දුක පිළිබඳ
අධ්‍යාපනයක් ලබා ගන්න. අධ්‍යාපනය ඇතින් බැලුවොත් මේ ලෝකෝත්තර පැත්තේ චතුරාර්ය සත්‍ය කියන්නේ ලෝකෝත්තර ධර්මයන් හතරක් දුක දුකට හේතුව නිවන නිවනට මාර්ගය කියන එක. මේ පරිඤ්ඤය වශයෙන් කියනවා නම් නැත්නම් පිරිසිදුව දැනගන්න මම කියන එක මොකද්ද කියලා. ඒකට තමයි මේ අභ්‍යාසය පිහිටෙන්නේ. එතකොට බලන්න ඔච්චර හොඳ ප්‍රශ්නයක්ද ඔය අහලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි මේ චතුරාර්ය සත්‍යයන් හතරෙන් අපි පළවෙනි එකෙන් ඕන පටන් ගන්න මම කියන එක මොකද්ද කියලා හරියට අවබෝධ කරගන්න. එතකොට අවබෝධ කරගන්න මම කියලා දුන්න අභ්‍යාසය කොහොමද? මම කියන පුද්ගලයා දිහා බලන්න. මේ මම කියන පුද්ගලයා දිහා බැලුවම තමයි මේක දුකක් කියලා තේරෙන්නේ ඇත්තටම. අපිට කන්නඩි ළඟට ගිහිල්ලා මම කියන පුද්ගලයා දිහා බැලුවට දුකක් නෑ නේද? එයා හිතාගෙන ඉන්නේ මට තමයි සතුට ලබන්න පුළුවන් හොඳම දේ මම තමයි කියලා. ඒ වුණාට මේ අභ්‍යාස කරගෙන යනකොට ටික වෙලාවක් ඉන්නකොට දැන් පුටු උඩ නිසා තේරුනේ නෑ. විනාඩි 15ක් කර නිසා තේරුනේ නෑ. පැයක් ඉන්න පුළුවන්ද කිසිම කෙනෙකුට කය හොල්ලන්නේ නැතුව? බෑ. ඒක ඇතුලේ දුක පිරලා තියෙනවා. අන්න ඒක අවබෝධ කරගන්න තමයි බුදුහාමුදුරුවෝ මේ දුකම බලන්නේ කියලා මේ අභ්‍යාසය දුන්නේ. ඉතින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපි ඒ දුක දැකලා මේ දුකෙන් දුක ඇති වෙන හේතුව දැකලා ඒ හේතුවෙන් නිදහස් වෙන ක්‍රමය දැනගෙන මේ අභ්‍යාසය කරලා ඒ දුකෙන් නිදහස් වුණා. දුකෙන් නිදහස් වෙනවා කියන තැනදී ඒ සැප හම්බ වෙන තැනදී මම කියන පුද්ගලයෙක් අපි වාඩි කෙරුවට මම කියන පුද්ගලයෙක් ක්‍රියාත්මක වීමක් නැහැ. එතන මම කියන පුද්ගලයා නැති කරලා තිනවා. ඒක නිසා හොඳම ප්‍රශ්නයක් ඇහුවේ මම පැහැදිලි කරලා කියලා දුන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා නේද අපි ධර්මයෙන් අහන්නේ. අන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පළවෙනි පියවර තියවන්න තමයි මේ දරුවන්ට ඔය අභ්‍යාසයේ මම කියන පුද්ගලයාගේ කොටස් 25ක් බැලුවේ. ඉතින් ඔය කොලෙත් කියලා තියෙනවා ඒ කොටස් 25. පැහැදිලිද? තව ටිකක් මම එකතු කරොත් මේ දරුවා අහපු ප්‍රශ්නේ කුලපති මහත්තයා හොඳ විස්තරයක් දුන්නා. දැන් අපි මොනවා හරි මේ අභ්‍යාසය තුළ ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ හරි අපි යමක් කරනවා නම් අපි හැමතිස්සෙම බලන්න ඕන අපි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට එකඟද කියලා. අපිට ඕන දේවල් කරන්න බෑ. අපි කරන්න ඕන බුදුහාමුදුරුවෝ කියපු දේ. එහෙනම් බුදුහාමුදුරුවෝ මොනවද කිව්වේ කරන්න ආර්ය අෂ්ටාංග මාර්ගේ? කරන්න කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල සීලේ පිහිටලා සම්මා වාචා කම්මන්ත ආජීවත් එක්ක ඇවිල්ලා ඊට පස්සේ සම්මා සතිය එනවා. සම්මා සතියට අඩංගුයි සතර අනුපස්සනාව. ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා සතර අනුපස්සනාව කියන්නේ මොකක්ද කියලා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඒතර කායානුපස්සනාව කියන්නේ මොකද්ද? ඒක බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ කොහොමද? කායේ කායානුපස්සී විහෙරති. කායේ කියන්නේ මේ මුළු ශරීරේ කායේ කායානුපස්සී විහෙරති. මේ කයේ යම්කිසි කොටසක් අනුපස්සී විහෙරති. දැන් අනු කියලා කියන්නේ දැන් ඒක ඔයගලන්ට ඊළඟ දවසේ අපි මේක පැහැදිලි කරලා දෙන්නම්. අනුත්තරව ඉඳගෙන පස්සී කියන්නේ බලලා අතහරිනවා. හරි? අනුත්තරව ඉඳගෙන කියන්නේ දැන් අපි චිත්ත මාද්දෙන් ඇවිල්ලා. අපි දැන් සිත නම් මොන හරි අල්ලනවනේ අතහරින්න බෑ. අපි දැන් ඥාන මාධ්‍යයකට ආව කියනවනේ. ඒ ඥාන මාධ්‍යයට ආවහම කියන තව නමක් තමයි අනුත්තර. එහෙම නැත්නම් ලෝකෝත්තර. ලෝකෙන් එතර. ලෝකය කියන්නේ මොකද්ද? මේ කයයි, රූපයයි, විඥානයයි ඔය තුනට තමයි ලෝකය කියන්නේ. හරිනේ ඒක? දන්නවනේ ඔයගොල්ලෝ. ඒතර එතනින් එතර වෙච්ච තැනක තමයි අපි අභ්‍යාසය කරන්නේ. ඒතර කයේ යම්කිසි කොටසක් අනුත්තරව ඉඳලා පස්සී විහෙරති. ඒක බලලා අතහරිනවා. ඊළඟ කොටසට යනවා බලලා අතහරිනවා. ඊළඟ කොටසට යනවා බලලා අතහරිනවා. ඒතර මේ කොටසෙන් කර මෙහෙම අතහරිමින් යනකොට තමයි අර කුඩපති මහත්තයා කිව්වා වගේ අපිට ඒක අවබෝධ වෙන්නේ. හැබැයි අපි ඇයි මේ කයේ කොටස් ගන්න කියලා පුතා අහපු ප්‍රශ්නෙට තමයි ඒක උත්තරේ බුදුහාමුදුරුවෝ කියපු නිසා. හරි? කාල වේලාවත් එක්ක මැඩම් තව කෙටි ප්‍රශ්න දෙකක් තියෙනවා අභ්‍යාසය පිළිබඳව. එකක් අභ්‍යාසය කරගෙන යද්දී අවධානය යොමු වෙනවා කියලා සමහර වෙලාවට හાર્ට් බීට් එකට වගේ. එතකොට ඒ වෙලාවට ඒක නිවැරදිද මොකද්ද අපි ඒකට කරන්න ඕනේ කියන එක. තව එක ප්‍රශ්නයක් තිබුණස අපි දැන් ප්‍රාථමික අවධියේ තමයි මේ අභ්‍යාසයේ ඉන්නේ. එතකොට අපි මේ අභ්‍යාසය පුරුදු කරද්දී ඔටෝමැටිකලි අපේ දේවල් අපි අත්හැරෙනවද? එහෙම නැත්නම් මොකක් හරි දුකක් දැනුනම අපි හිතලා මේක අතාරින්න ඕනේද ඊට පස්සේ කියන එක. අභ්‍යාසය කරනකොට පළවෙනි එක ඇහුවේ පුතා මොකද්ද?
සර් හાર્ට් බීට් එකට වගේ ඔව්. අවධානය යනවා. ඒ අවධානය යන්නේ මොකද අපි සාමාන්‍යයෙන් මේ සංසාරේ එක විදිය භාවනාවල් කරලා තියෙනවා. ගොඩාක් වෙලාවට ওই හાર્ට් බීට් එකේ ඒ කියන්නේ අර ආනාපාන සති භාවනාව කියන එක අපි කරලා තියෙනවා නම් සමහර වෙලාවට අද මේ පාර කරන්නේ නැතුව ඇති සමහර දරුවෝ කරලත් ඇති පොඩි කාලේ ඉඳලත් කරනවා. එතකොට ඒක කරන අයට සමහර වෙලාවට හිත මේකට යනවා. අනිත් එක තමයි මේ කය තුලින් අපිට දැනෙන දේවල් තියෙනනේ. දැන් වේදනාවක් නැත්නම් අඩුම ගානේ හුස්ම ටිකක් ගැන හරි මතක් වෙනවා. එතකොට අපිට සම්මුතියෙන් ඇහිලා තියෙන මේක දිහා බලන්න කියලා අපිට ඒකත් මතක් වෙනවා. එතකොට අපි කරන්න ඕනේ ඒ වගේ දැනෙන දැනීමත් අර විදිහටම අත්හරින්න ඕනේ. තීලු සත්වය නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත්වා කියලා අත්හරින්න ඕනේ. ඒ අත්හරිනකොට මේක අත්හැරෙනවා. ඒක අත්හැරෙනවද නැද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. දිගින් දිගට මේ අභ්‍යාසය පුරුදු පුහුණු කරනකොට කාලයක් යනකොට මේවා ඉබේ අත්හැරෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි ඇහුවේ අපිට මේ අල්ලගන්න දේවල් අත්හරින්න හිතලා කරන්න ඕනද කියලා. නෑ හිතලා කරන්න අවශ්‍ය නෑ. හිත නැති කරගෙන අපිට මේ ඥාණයෙන් මේක පුරුදු කරන්න පුළුවන් නම් ඒ පුරුද්ද ඉවර වෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ පුරුද්ද වැඩි වෙලා අපි 150කට 60කට වගේ කිට්ටු වෙනකොට ඉබේ මේක අත්හැරීමක් වෙනවා. ඒකට අපිට අලුතෙන් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒක තමයි අවබෝධය කියන්නේ. මේ භාවනා කරනකොට අපි ඥාන මාර්ගයෙන් අවබෝධයෙන් කරන්නේ. ඒ කියන්නේ මොනවා හරි අල්ලගන්න නම් අපි ඒකේ හරියටම විස්තර දන්නව නම් අපි ඒක අල්ලගන්නේ නැහැ නේ. මේක දුකක් කියලා දන්නව නම් අල්ලගන්නේ නැහැ නේ. එතකොට ওই චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ වේගින යනකොට දුකේ කියන්නේ මොකද්ද? මේ රූප දුකේ කියන එක තේරෙනවා යම් දවසකදී. ඒ කියන්නේ ටික ටික තේරෙනවා. තේරුණාට පස්සේ දුක් විඳින්න අපි කැමති නැති නිසා ඒ රූප අත්හැරෙනවා. ඒක ඉබේ වෙන වැඩක්. ඒක ඉතින් අභ්‍යාසය වඩන්න ඕන. අභ්‍යාසය වඩනකොට ටික ටික දවසකදී වෙනවා. හැබැයි ඒ අත්හැරියයි කියලා අපි මේ තියෙන සියලුම දේවල් අත්හැරගෙන මේකට එන්නේ නැහැ. ඒක නිසා ඒක ගැන බය වෙන්නත් එපා. ඒක ඉබේ කරන වැඩක්. ගෙවල් දොරවල් ඊට පස්සේ අර කිව් විදියට තමන්ගේ ඉන්න ප්‍රේමවන්තිය අම්මා තාත්තා ඒ වගේ දේවල් අත්හරින්නේ නැහැ. ඒව අත්හැරෙන්නේ මේ අභ්‍යාස කරන කාලේ විතරයි. මේක දෙපැත්තක්. ඒ ලෝකෝත්තර පැත්තේ කියන්නේ මේ සැප විඳින්න යන පැත්ත තමයි මාර්ගය. මේ මාර්ගයේ යෙදෙන දවසට පැය දෙකක් නම් ඒ පැය දෙක විතරයි අපි අත්හැරීම කරලා තියෙන්නේ. හැබැයි ඒ තුල තියෙන අවබෝධයෙන් අපි ඉතිරි පැය 27 22 මැනේජ් කරගන්න කොහොමද මේවා වුමන අනවශ්‍ය දේවල් අත්හැරගෙන ඉන්නේ කියන එක. ඒක ඉබේ වෙන වැඩක්. ඒක නිසා වටින්නේ අභ්‍යාසය කරන්න. ඒක පුරුදු පුහුණු වෙලා යනවා. තව එක පොඩිම නවස්මන්ට එකයි මේ බ්‍රහස්පතින්දා හැම සතියම බ්‍රහස්පතින්දා දවල් 12 ඉඳලා 1:00 දක්වා කමියුනිටි මෙඩිසින් ඩිපාර්ට්මන්ට් එකේ තියෙනවා ධර්ම සාකච්ඡාවක්. ඒකෙදී භාවනාවත් කරනවා විනාඩි 20ක් 30ක්. ඊට පස්සේ පැයක් විතර සාකච්ඡා කරනවා. දැන් ඕගොල්ලන්ට ඔය භාවනාව කරනකොට ඔය වගේ ප්‍රශ්න එනවා හිතට. ඒටල වෙනවා. ඒ ආවහම පොතක් හරි මොකක් හරි තියාගෙන ලියා ගන්න. ඒ වෙලාවට විතරයි ඒක. ඊට පස්සේ පැයක් විතර ගියාම ඒක අමතකයි. ඒකින්ද ඒ නැගිච්ච වෙලාවට ඒ ප්‍රශ්නේ ලියාගෙන තියාගෙන එකතු කරගෙන තර්ස්ඩේට එන්න. ඔයගොල්ලෝ ඔක්කොම එනවනම් ඒත් හොඳයි. මේ දැනට නම් ඔයගොල්ලන්ගේ කමිටුව එනවා. ඇවිල්ලා ඒ ප්‍රශ්න අහලා සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ මාසේ මේ වගේ වැඩසටහනක් තිබ්බම ඒකෙදි සාකච්ඡා කරන්නත් පුළුවන්. හදිසි එකක් නම් මගේ මේ ටෙලිෆෝන් නම්බරේ ඔයගලන්ට ඉල්ලා ගන්න පුළුවන්. මලින්දු ගාව ඇති නැත්නම් නදිනි ගාව යෝ කමිටි ගාව තියෙනවා. මට SMS එකක් කරන්න. සමහර හැම ෆෝන් කෝල් එකකටම මට ආන්සර් කරන්න බෑ. එක්ක ඔෆ් කරනවා මේ භාවනා කරන්න. නැත්නම් ලෙක්චර් එකේදී ඔෆ් කරනවා. ටෙක්ස්ට් එකක් එවුවොත් මම දන්නවා මොකද්ද අහලා තියෙන්නේ කියලා. ඒතකොට මට කෝල් බෑක් කරන්න හරි ටෙක්ස්ට් එකක් ලියන්න හරි පුළුවන්. ඒතර හදිසියක් තියෙනවා නම් එහෙම කියන්න. මැඩම් ඉන්න වෙලාවක මැඩම් උනත් ගියොත් ඩිපාර්ට්මන්ට් එකට කෝල් එකක් දාලා හරි අහලා බලුවොත් මැඩම් හිටියොත් මැඩම් ගෙනා ගන්න හරි පුළුවන්. නැත්නම් කුලපති මහත්තයාගේ නම්බරේ දන්නවා මලින්දු. ඕ කීප දෙනෙක් කුලපති මහත්තයාට කතා කළත් ඕන වෙලාවක කුලපති මහත්තයා ෆෝන් එක ආන්සර් කරනවා ධර්ම කාරණාවකට නම්.
මම හිතන්නේ සීමිත කාල වේලාවක් නිසා අපිට අද දවසේදී මේ වැඩසටහන මෙතනින් නිමා කරන්නට සිද්ධ වෙනවා. මම මුලින්ම කැමති ස්තුතිවන්ත වෙන්නට අද දවසේදී අපගේ ආරාධනය පිළිගෙන මෙහි සැපමෙනි විද්‍යා කුලපති ජස්ටින් මහතාට ඔබතුමා අවුරුදු කිහිපයක් තිස්සේ මේ කරගෙන යන වැඩසටහන් තව තවත් ඉදිරියට කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කොළඹ වෛද්‍ය පීඨය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට වෙනද වගේම අපේ වැඩ කටයුතු වලට උනන්දු කරන අපි වෙනුවෙන් අප වෙලා වැඩ කරන කොළඹ වෛද්‍ය පීඨ බෞද්ධ ශිෂ්‍ය සංගමේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය වසන්ත ගුණතුංග ගුරු පියාණන්ටත් කොළඹ වෛද්‍ය පීඨ බෞද්ධ ශිෂ්‍ය සංගමේ අනුශාසක මහාචාර්ය කුසුම් ඩී අබ්දුල් ගුරුමෑණියන්ටත් ගෞරවනීය ස්තුතිය පුද කරනවා අද දවසේදී අප වෙනුවෙන් මේ කටයුත්තට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඒ වගේම අද දවසේ අපගේ ආරාධනෙන් මෙහි සැපමෙනි අප වෛද්‍ය පීඨයේ සියලුම ගුරු මෑණිවරුන්ටත් අපගේ විශේෂ ස්තුතිය පිද කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩසටහන මෙතනින් නිමා කරනවා. ස්තුතියි. මමත් වචනයක් කතා කරන්න ඕන. මොකද මට මේ වැඩසටහනට එන්න ආරාධනා කරපු මහාචාර්ය වසන්ත ගුණතුංග මහත්මයාටත් මහාචාර්ය කුසුම්දා අබ්දුල් මැඩම්ටත් මේ වෛද්‍ය විද්‍යාලයේ බෞද්ධ සමිතියේ මේ මහත්මයාටත් මම ස්තුතිවන්ත වෙනවා. මොකද මාව මෙතෙන්ට ගෙන්නලා මේ දරුවන්ට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන ශ්‍රේෂ්ඨ මාර්ගයට කියලා දෙන්න කියලා ආරාධනා කරාට. ඉතින් මට පුළුවන් තරමින් ඒ කියන්නේ නිවැරදි මාර්ගය කියලා දුන්න මේ දරුවන් එක වැඩි දියුණු කරගත්තොත් මේ දරුවන්ගේ ලෞකික වශයෙන් වාසනාව ඇති කරගෙන ලෞකික වශයෙන් යම් දේවල් තමයි කැමති දේවල් ලබාගෙන හොඳ දේවල් ලබාගෙන ලෝකෝත්තර පැතුණුත් අපිට ඉදිරියට යන්න පුළුවන්. මේ සෝවාන් මාර්ගස්ත වුණු දරුවන් යම් දවසකදී සෝවාන් ඵලයටපත් වෙලා මේ සතර අපායන් නිදහස් වෙන්න පුළුවන් මාර්ගයක් කියලා දුන්න. මේ මාර්ගය වටලා මේ දරුවන් සතර අපායන් නිදහස් වුණොත් එදාට තමයි මේ ලෝකයේ ලස්සන දරුවන් කොටසක් බුද්ධිමත් දරුවන් කොටසක් මේ ලෝකයට පහළ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ අභ්‍යාසය දිගින් දිගටම කරගෙන යන්න මම මේ දරුවන්ට පැහැදිලි කරලා තවත් පැහැදිලි කරන්නම්. ඕන කෙනෙක් කතා කරලා මගෙන් අහන්න අභ්‍යාසය ගැන. ඒ ඇහුවොත් මම ඒකට උත්තර දෙන්නම්. මේ අභ්‍යාසය දිගින් දිගටම කරගෙන යන්න කියලා මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා. ඒ එක්කම අද අපි කරේ මේ බෞද්ධ ආගමික වැඩසටහනක්. ඒක නිසා අපි කරගත්තා වූ දේවල් අපි කරගත්තේ ලොකුම පිනක් කරගත්තේ. ඒ කියන්නේ අපි අනිත් හැම මොහොතෙම අපි කරගත්තේ එකතු කරගෙන රැස් කරගෙන අපි ලෝභ දේශ මොහ වලින් අපි එකතු කරගත්තා. අද අපි විනාඩි 15ක් ලෝභ දේශ මොහ කියන දේ නැති කරගෙන අපි කුසලයේ පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මහා පිනක් කරගෙන තියෙනවා. මේ දරුවන් මෙතෙක් කාලයක් කරගත්ත සීලුම් පින් වලට වඩා වටින පිනක් අපි මේ කරගෙන තියෙනවා. ඉතින් මේ පින් අපි තනියම භුක්ති විඳින්නේ නැහැ. මේ පින් අනුමෝදන් කරන්න ඕන අපිට දෙවියන්ට අපේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඕන. ඒ ඇත්තොත් මේ ජීවත් වෙන අය ඉන්න මේ දෙවියන් මැරිලා ගිහිල්ලා වෙනත් ලෝකවල ජීවත් වෙන දෙමාපියන් අපේ මියගිය අය ජීවත් වෙනවා. ඒගොල්ලෝ දුක් විඳිනවා. ඉතින් ඒගොල්ලෝ දුකෙන් නිදහස් කරගන්නත් අපිට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒක නිසා අපි කරගත්තු පින් මේ මියගිය අපේ නමින් මියගිය අයට ඒ පරලොව සුඛිත මුදිත වීමටත් ජීවත්ව සිටින දෙමව්පියන්ට සහෝදර සහෝදරයන්ට ඥාතීත මිත්‍රාන්තීන්ට මේ ලෝකෝත්තර මාර්ගයට ඇවිල්ලා නිවන් දකින්නත් මේ පින් හේතු වාසනාව කළ සාදුකාරයක් දෙන්න ගාත දෙකක් කියලා අපි පින් අනුමෝදන් කරලා වැඩසටහන අවසන් කරමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවත චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූත අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්ත අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හොඳයි මේ දරුවන් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. මේ වගේ වැඩසටහන් දිගින් දිගටම කරලා මේ මාර්ගයේ ගිහිල්ලා ඉදිරි මාර්ගඵල ලබාගෙන සතර අපායන් නිදහස් වෙන්න මේ පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා. ඔබතුමාට අපගේ විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී කොළඹ වෛද්‍ය පීඨ බෞද්ධ ශිෂ්‍ය සංගමේ නිලධාරී මණ්ඩලයේ සූදානමින් ඉන්නවා. ඔබ තිදෙනා අද දවසේදී අප වෙනුවෙන් කළ මේ කැපකිරීම වෙනුවෙන් පුංචි තිලිනයක් ලබා දෙන්නේ. ඒ සඳහා මම බෞද්ධ සංගමේ නිලධාරී මණ්ඩලයට ආරාධනා කර සිටිනවා. එසේනම් වැඩසටහන මෙතනින් නිමා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.